හොඳයි. හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2021 වර්ෂයේ ඔක්තෝබර් මාසේ 7 වෙනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 1ට අපි එකතු වෙන්නේ අභිධම්මත් ප්‍රදීපිකා ග්‍රන්ථ රත්නයෙන් කොටසක් සාකච්ඡා කරන්නයි. අපි පළමුවෙන්ම තෙරුවන් සරණ ගිහිල්ලා සාකච්ඡාව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාධු සාධු සාධු. හොඳයි, අපි මේ දවස්වල කතා කරගෙන යන්නේ මේ පටිච්ච සමුප්පාද ධර්ම සම්බන්ධයෙන්. ඊටාත්ම ගැඹුරු ධර්ම කොටාශයක්. නමුත් අපේ ශක්ති ප්‍රමාණයෙන් අපි හැමෝගේම උදව්වෙන් මේක ටික ටික වචන මාත්‍රව තේරුම් ගන්න බලමු. එතකොට යම් කිසි දවසක අපිට මේ සුතමේ ඥානය භාවනාමය ඥානය දක්වාම දියුණු කරගන්න අපිට මේක උපනිශ්‍රේ වෙයි. හොඳයි, අපි මූලික වශයෙන් මම තාම ෂෙයා කරන්නේ නැහැ. මූලික වශයෙන්ම පටිච්ච සමුප්පාද ඉගෙන ගන්නකොට අපි කිව්වා ආකාර පහකට මේක අපි දැනගන්න ඕන කියලා. ඒ කියන්නේ දේශනා ભેදෙන් කොයි විදිහටද කරලා තියෙන්නේ, ඊට පස්සේ අර්ථ වශයෙන් එක එක ඒ පටිච්ච සමුප්පාද අංග 12 අර්ථ මොනවද කියන එක. ඊට පස්සේ ලක්ෂණ වශයෙන් කියලා කිව්වම ලක්ෂණ ආදී වශයෙන් කිව්වහම ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන කියන ඒකේ ස්වභාවය මොකද්ද මේ එක එක ධර්මයන්ගේ, ඒක තමයි ලක්ෂණ කිව්වේ. රස කියලා කිව්වේ ඒ පදයේ කෘත්‍ය, ඒ පදයෙන් කියවන දෙයින් කෙරෙන කෘත්‍ය තමයි රසය කියලා කිව්වේ. පච්චුපට්ඨානය කියලා කිව්වේ දැනෙන ආකාරය. ඊළඟට පදට්ඨානය කියලා කිව්වේ ආසන්නම කාරණය. ඉතින් අපිට අවිද්‍යාව පැහැදිලි කරපු තැන අපිට ආසන්නම කාරණය කිව්වේ නැහැ. මොකද අවිද්‍යාවෙන් දේශනාව පටන් ගත්ත නිසා. නමුත් සංස්කාර ගැන කියනකොට අපිට කිව්වා ආසන්නතම කාරණේ තමයි සංස්කාරයට අවිද්‍යාව කියලා. අන්න ඒ ආකාරයෙන් අපි දිගින් දිගටම මේ පිළිබඳව සාකච්ඡා කරගෙන ඇවිල්ලා ඊට පස්සේ ඒකවිද ආකාරයෙන් නැත්නම් ඒකවිද ද්විද ත්‍රිවිද චතුර්විද පංචවිද ෂඩ්විද වගේ ආකාර වලින් ඒ පද ගැන අපි වෙන වෙනම ඉගෙන ගත්තා. එතනදී ඒකවිද කිව්ව එක ගැන නැවතවරක් මතක් කරොත් අපිට දැන් යම්කිසි පදයක් ගැන ඒකවිද කියනකොට එතන වචන ගොඩකින් කියන්න පුළුවන් ඒ දේ ගැනම. ඒ දේ ගැනම වචන ගොඩකින් කියන්න පුළුවන් නම් අපි කියනවා ඒක ඒකවිද කියලා. ඒ කියන්නේ මේ එකම විදිහකින් නෙවෙයි ඒකවිද කියලා කියන්නේ එක් ආකාරයකින් මෙහෙමත් කියන්න පුළුවන්. තව ආකාරයකින් මෙහෙමත් කියන්න පුළුවන්. තව ආකාරයකින් මෙහෙමත් කියන්න පුළුවන් කියලා නොයෙකුත් ක්‍රම වලින් කියන එක තමයි අපි ඒකවිද කියලා කිව්වේ. ද්විද කියලා කියනකොට ඒ ධර්මය කොටස් දෙකකට කඩලා පෙන්වන තැන තමයි ද්විද කියලා කියන්නේ. හරි? ඒකයි අපි ද්විද කියලා කියනකොට කොටස් දෙකකට කඩලායි අපි ඒ ආකාරයෙන් තේරුම් ගන්න. එතකොට අපි එක කොටසකින් පෙන්වන්න බෑ ඒ අපි මතු කරන ධර්මය. ඒකේ කොටස් දෙකක් තියෙනවා. ඒ නිසා තමයි ඒ ආකාරයෙන් දැන් වේදනා ගත්තොත් සැප දුක කියලා කොටස් දෙකක්. ඒ දෙආකාරකින් පෙන්වන්න පුළුවන්. අන්න ඒ වගේ. එතකොට සැප කියන්නේත් වේදනාව සම්පූර්ණයෙන් කියව නෙවෙයි, දුක කියන්නේත් වේදනාව සම්පූර්ණයෙන් කියව නෙවෙයි. ඒ විදිහට අපි ඒ වචන හම්බ වුණා අපිට ඒ ආකාරයෙන් අපි හිතා ගන්න ඕනේ නේද? හොඳයි. උදාහරණයක් ගත්තාම අවිද්‍යාව කියන එක අපි කිව්වා අපපටිපත්‍ය අවිද්‍යාව කියලාත් විදිහට කිව්වා.
ඊට පස්සේ අඥානං ආදී වශයෙන්මුත් කිව්වා. ඊට පස්සේ ඒ ආකාරයෙන් කිව්වට පස්සේ මම දැන් පොත ෂෙයා කරන්න යන්නේ. share screen පොඩ්ඩක් ඉන්න. මම දැන් පොත ෂෙයා කරන්නම්. එතකොට අපිට ඒ ආකාරයෙන් සාකච්ඡා කරගෙන ගිහිල්ලා අපිට ඊට පස්සේ අංග පිරිසිඳීම් වශයෙන් අපි සාකච්ඡා කරා. එතෙන්දි තමයි කොයි ආකාරයෙන්ද මේ අංග පිරිසිඳ දකින්නේ කියන එක තමයි අපි කතා කරගෙන ආවේ. ඒකේ අවසාන වශයෙන් අපි කතා කරා නෑ අපි ඒක සමාවෙන්න. තාම යන්නේ ඒක විදාකාරයෙන්. ඒක විදාකාරයෙන් යනකොට දැන් බලන්න මේ විඥානය කියන එක ද්විධ වෙනවා කියලා කිව්වේ. ද්විධ වෙනවා කියලා කිව්වේ අහේතුක කොටසකුත් විඥාණයට ඇතුළත් සහේතුක කොටසකුත් ඇතුළත්. ඒ දෙකම එකතු වුණාම තමයි මේ විඥානය කියන පදයට ගලප ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම දැන් සසංඛාර කියලා කොටසක් තියෙනවා අසංඛාර කියලා කොටසක් තියෙනවා. සසංඛාර කියලා කියන්නේ තමාගේ උත්සාහයෙන් නැත්තම් තව කෙනෙකුගේ උත්සාහවත් කිරීමෙන් කරන දේ පහළ වෙන සිත තමයි අපි සසංඛාර කියලා කියන්නේ. අසංඛාර කියලා කියන්නේ එහෙම උත්සාහයක් නොකරම මේක එකපාරම තමන්ගේ කැමැත්තෙන්ම නැත්තම් වෙන කෙනෙක්ගේ බල කිරීමක් නොමැතුවම හට ගන්නකොට තමන්ගෙත් නැවත නැවත උත්සාහ කිරීමක් නැතුව හටගන්නව තමයි අසංඛාර කියලා කියන්නේ. ඒ විදිහට අපි ද්විධ වෙනවා කියලා කිව්වේ. දැන් ඒක විද වෙනවා කියනකොට බලන්න විඥානය කියන එක ලෞකික විපාක. විඥාන වශයෙන් ඒක විදයි. ඒ කියන්නේ මෙතන විඥානය කියලා කියන්නේ සංඛාරපච්චය විඥාන කියනවා. ඒක කලින් කරන ලද සංඛාරයක් නිසා උපදින විඥානය. එහෙම නැත්නම් ඒක විපාක විඥානයක්. එහෙමනම් මේ විඥානය කියන වචනේ අපිට කියන්න පුළුවන් ඒක අයිති වෙන්නේ විපාක විඥාන වලට කියලා. හරි? ඊළඟට ඒක අව්‍යාකෘතයි කියලා කියන්න පුළුවන්. ඒක කුසල් ගතියකුත් නැහැ අකුසල් ගතියකුත් නැති ඉඳ ඒක විපාක නිසා ඒක අව්‍යාකෘතයි කියලා කියන්න පුළුවන්. ඒක නිසා මේ නොඑක් විදිහට වචන වලින් එක එක විදිහට මේ විඥානය කියන එක අපිට විස්තර කරගන්න පුළුවන්. එතකොට ඒක ඒක විදයි කියලා කියනවා. ඊළඟ ද්විධ කියනකොට අපි දන්නවා විඥානය කියන එකම කොටස් දෙකකට බෙදලා දක්වන තමයි ද්විධ කියලා කියන්නේ. ඊළඟ ත්‍රිවිධ කියනකොටත් කොටස් තුනකට බෙදලා පෙන්වන විදියක්. කොහොමද කොටස් තුනකට බෙදලා පෙන්නකොට වේදනා තුන සමග මිශ්‍ර වෙලා නැත්නම් සංප්‍රයුක්ත භාවයේ පෙන්වන තැනදී අපි කියනවා ත්‍රිවිධයි කියලා. ඒ කියන්නේ මේක සෝමනස්ස සහගත වෙන්නත් පුළුවන් විඥානය කියන එක. ඒ වගේම දුක්ඛ සහගත වෙන්නත් පුළුවන් විපාක විඥානේ. ඒ වගේම උපේක්ෂා සහගත වෙන්නත් පුළුවන්. ඒක නිසා මේක ත්‍රිවිධයි කියලා කියනවා. අන්න ඒ විදිහට තමයි අපි බැලුවේ. එතකොට යෝනි වශයෙන් චතුර්විධ වෙනවා කියලා කියන්නේ අණ්ඩජ ජලාබුද ආදී ඒ යෝනි හතර නිසා ඒ එතන පහළ වන විපාක විඥාන ඒ භූමිය හැටියට චතුර්විධ වෙනවා. ගති වශයෙන් පංචවිධ කියනකොට අපිට මතකයි අපි කතා කරා දේව මනුස්ස പ്രേත නිරේ තිරිසන් කියන ආදී වශයෙන් අපි මේ පංචවිධ කියන එක ගත්තා. ඒ සත්වයන්ට ඇති වෙන විපාක විඥාන හැටියට අපි පංචවිධ කියලා කිව්වා. හොඳයි. අද අපිට තියෙන්නේ මේ නාම රූප කියන වචනය ඒකවිධ ආකාරයෙන් නැත්නම් ඒකවිධ ආදී වශයෙන් විග්‍රහ කරගන්න තමයි පළවෙනිම තියෙන්නේ. එතකොට මෙතන නාම රූප කියනකොට අපි කතා කරපු දෙයක් තමයි මේ නාම රූප කියලා කියන්නේ එක දෙයක් නෙවෙයි කියන එක නේද? මොකද අපි දන්නවා විදර්ශනා ඥානවලදී මූලිකවම කරගත් යුතු දෙයක් තමයි නාම රූප පරිච්ඡේද ඥානය. නාම රූප පරිච්ඡේද කියලා කියන තැනදීම අපිට තේරෙනවා නාමයයි රූපයයි කියන දෙක වෙන් කරගත යුතු දෙයක් කියලා. එතකොට මෙතනදී කියනවා මේ විඥාන සංඛ්‍යාත නිස්සය ස්ථානය ඇති හින්ද. ඒ කියන්නේ ද විඥාන පච්චා නාම රූපං කියනකොට නාම රූපේ කියන එක විඥානය මත පිහිටලා තමයි මෙතන විස්තර කරලා තින්නේ. විශේෂයෙන්ම දැන් අපි කිව්වා දැන් විපාක විඥාන කියනකොට ඒක මූලිකවම කොටස් දෙකකට බෙදෙනවා ප්‍රතිසන්දි විඥාන ප්‍රවෘත්ති විඥාන කියලා. එතකොට විශේෂයෙන්ම ගත්තම් ප්‍රතිසන්දි විඥාන තමයි නාම රූප ධර්ම ඇති වෙන්න උදව් වෙන්නේ. නැත්නම් ප්‍රත්‍ය වෙන්නේ. එතකොට බලන්න මෙතනදී විඥාන සංඛ්‍යාත නිස්සය කියලා කියන විශේෂයෙන්ම ප්‍රතිසන්දි අවස්ථාවේදී.
ප්‍රතිසන්දි අවස්ථාවේ ඇති නාම රූප ඒ විඥානයේ නිශ්චය කරගෙන ඇති කරනවා. ඒ වගේම මේ නාම රූප කියන විඥානයගේ නිශ්චය වශයෙන් ස්ථාන වශයෙන් මේ නාම රූප කියන දෙක ගන්නවා. ඒ කියන්නේ විඥානය කියන එක නාම ධර්ම වලට නාම ධර්ම විඥාණයට නිශ්චය වෙනවා. ඒ වගේම රූප ධර්ම විඥාණයට නිශ්චය වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් චක්කු විඥානය ගත්තොත් චක්කු ප්‍රසාද රූපය තමයි ඒක නිශ්චය කරගෙන අපි කියන වස්තු කරගෙන ඇති වෙනවා කියලා. එතකොට අන්න ඒ වගේම චක්කු විඥානය ගත්තොත් පස්ස ආදී වූ අනිත් චෛතසිකයන් එක්ක තමයි නිශ්චය කරගෙන තමයි ඒක ඇති වෙන්නේ. ඉතින් ඒකින්ද නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය කියන එක මෙතනදී සඳහන් කරලා තියෙනවා. එහෙම බලනකොට ඒක එක විදිහකින් එහෙම කියන්න පුළුවන්. එකක් තමයි විඥාන සංඛ්‍යාත නිශ්චය ස්ථාන ඇති නිසා. එහෙම නැත්නම් විඥානයාගේ නිශ්චය ස්ථාන වශයෙන් කර්මයේම ප්‍රත්‍යයකට පවත්නා වශයෙන් කියලා ඒ තුන් ආකාරයකින් මෙතන කියලා තියෙනවා. ඒ එක් විදිහකට අපිට මේ නාම රූප විඥානපච්චා නාම රූප කියන එක පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. අපි තවම මේ පදවල සම්බන්ධතාවය හරියටම ඉගෙන ගන්නේ නැහැ. නමුත් මේ කෙටියෙන් දක්වනවා විතරයි. මේක ඉදිරියේදී තියෙනවා අපිට එතන තියෙනවා මේ නිर्देश වාරයක්. නිर्देश වාරය කියලා කියන්නේ මේ මාතෘකාව දිගහැරලා පෙන්වන තැනක්. මාතෘකාවට අපි කියනවා උද්දේශය කියලා. මාතෘකාව දිගහැරලා පෙන්වන තැනට අපි කියනවා නිर्देशය කියලා. ඒතකොට මේ දැන් කතා කරන්නේ මේ උද්දේශ වශයෙන් තමයි කතා කරගෙන යන්නේ. ඒතකොට නිर्देश වශයෙන් කරනකොට අපි කොයි විදිහටද මේවා ඇති වෙන්නේ කොහොමද ප්‍රත්‍ය වෙන්නේ කියන ආදී වශයෙන් දේවල් වල ඉදිරියට කතා කරනවා. ඊළඟට ආකාර දෙකකින් මේ නාම රූප කියන එක විස්තර කරන්න පුළුවන්. එකක් තමයි සාලම්බන. අනිත් එක තමයි අනාලම්බන. මොකද්ද සාලම්බන කියන්නේ? කාට හරි කියන්න පුළුවන්ද? අරමුණු ගැනීම. අරමුණු ගැනීම. අනාලම්බන කියන්නේ? අරමුණු නොගැනීම. අරමුණු නොගැනීම. හරි. බොහොම හොඳයි. එතකොට මේ නාම රූප කියන දෙක කොයි විදිහටද අපි මේ සාලම්බන අනාලම්බන කියලා කොටස් දෙකකට බෙදන්නේ? මොන කොටසද සාලම්බන මොන කොටසද අනාලම්බන? නාම කොටස තමයි අරමුණු ගන්න. නාම කොටසෙන් තමයි අරමුණු ගන්න නේද? රූපාලම්බන අනාලම්බනයි. අන්න හරි. රූප ධර්ම අනාලම්බන. ඒ කියන්නේ රූපයකට බැහැ අරමුණක් ගන්න. නේද? අපි සාමාන්‍ය කියන්නේ අපි ඇහෙන් අරමුණු ගන්නවා කියලා. ඇහැට ඇත්තටම පුළුවන් කමක් නැහැ අරමුණක් ගන්න. කනට ඇත්තටම පුළුවන් කමක් නැහැ අරමුණක් ගන්න. ඇහැට අරමුණක් ගන්න බැරි නම් අපිට බාහිරින් පේන රූපය ගන්නෙ මොකෙන්ද? ඒ බාහිර රූප කියන අරමුණ ගන්නෙ මොනවයින්ද ගන්නෙ? චක්කු විඥානය. චක්කු විඥානයයි ඒහා යෙදෙන චෛතසික ධර්ම වලින්. සිත් සහ චෛතසික වලින් තමයි අරමුණු ගන්නෙ. නේද? රූපයට පුළුවන් කමක් නැහැ අරමුණක් ගන්න. නේ? රූපයට අරමුණක් ගන්න පුළුවන් කමක් තියෙනවා නම් මැරිච්ච මිනිස්සුගේ හැටත් රූප පේන්න ඕන. එහෙම පේන්නේ නැහැනේ. මොකද නාමය තමයි ඒ අරමුණු ගැනීම කරන්නේ. හොඳයි. එතකොට අපිට සාලම්බන අනාලම්බන කියනකොට එතකොට නාම කොටස සාලම්බනයි රූප කොටස අනාලම්බනයි. බලන්න කොටස් දෙකකට මේ නාම රූප කියන එක පෙන්වනවා. නාම රූප කියන එක පෙන්වන්න පුළුවන් ආකාර දෙකකින් ඒ කොහොමද සාලම්බන සහ අනාලම්බන කියලා පෙන්වන්න පුළුවන්. හොඳයි. ඊළඟට යෝනි වශයෙන් චතුර්විධ වේ. මෙතන කතා කරන්නේ අණ්ඩජ, ජලාබුජ්ජ, සංසේදජ, ඕපපාතික විදියට ආකාර හතරක් තියෙනවා මේ නාම රූප නේද? ඒ කියන්නේ ඒ සත්වයන්ට ඒ ආකාරයෙන් උපදින සත්වයන්ගේ සත්වයන්ට අදාළ නාම රූප තමයි මේ හතර විදිහකට බෙදලා පෙන්නන්නේ. ඊළඟ ගති වශයෙන් කිව්වහම අපි අර දේව මනුස්ස ආදී වූ ඒ ගති වශයෙන් පංචවිධ වෙනවා. දෙවියන්ට අයත් නාම රූප තියෙනවා. ඊට පස්සේ මනුස්සයින්ට අයත් නාම රූප තියෙනවා. ඒ ආකාරයෙන් ගත්තාම ඒක පංචවිධ වෙනවා. දේව, මනුස්ස, නිරය, പ്രേත අවසාන එක මොකක්ද? තිරස්චීන. හරි. බොහොම පිං. හොඳයි. ඊළඟට ඔන්න ওই විදිහට තමයි අපි මේ නාම රූප කියන එකේ විස්තර කරගන්නේ
ඒකවිද ආදී වශයෙන්. එතකොට පංචවිද දක්වා අපිට මේ නාම රූප කියන එක ඒ ආකාරයෙන් විස්තර කරගන්න පුළුවන්. ඊළඟට සලායතන. දැන් නාම රූප පත්‍ය සලායතන. සලායතන කියනකොට මොනවද මේකට අයිති වෙන්නේ? මොනවද සලායතන? ආයතන චක්කුසෝත ගාන ජීව කාය මන. අන්න හරි. චක්කායතන, සෝතායතන, ගානායතන, જીවායතන, කායායතන, මනායතන. නේද? එතකොට මොන චක්කායතන කියන්නේ මොකද්ද? චක්කායතන කියන්නේ මොකක්ද? ඇත්තටම පරමාර්ථ ධර්මයේ චක්කායතන කියන තැන තියෙන. චක්කු ප්‍රසාද රූපේන. චක්කු ප්‍රසාද රූපේ. එතකොට සෝතායතනෙ වෙන්නේ? සෝත ප්‍රසාද රූපේ. හරි. එතකොට ගානායතනය කියන්නේ? ගාන ප්‍රසාද රූපේ. જીවායතනය කිව්වේ? ජීවහා ප්‍රසාද රූපේ. කායායතනය කිව්වේ? කාය ප්‍රසාද රූපේ. මනායතනය කිව්වේ? මනායතනය කිව්වේ? මනායතනයේ සිත් නේද? සියලුම සිත් නේද? අපි සාමාන්‍යයෙන් 89ක් කියලා හඳුන්වන සිත් සියල්ලම මනායතන නේද? එතකොට ඒ ටික තමයි සලායතන කියලා කියන්නේ. එතකොට දැන් මෙතෙන්දි කියනවා සංජාත සමෝසරණ වශයෙන් හෙවත් විඥානය හා සංප්‍රයුක්ත ධර්මයන්ගේ හටගන්නා තැන්. එහෙම නැත්නම් රැස්ව සිටින තැන් වශයෙන් ඒක විදයි කියලා කියනවා. උදාහරණයක් විදිහට චක්කු ප්‍රසාද රූපේ දැන් චක්කායතනය කියලා කියන්නේ චක්කු ප්‍රසාද රූපේනේ. එතකොට චක්කු ප්‍රසාද රූපය තමයි චක්කු විඥානය හටගන්නත් ඒ වගේම චක්කු විඥානය හා සංප්‍රයුක්ත ධර්ම කියලා කියන්නේ ඒ චෛතසික හත ඒ හත ඇති වෙන්නත් තනක් හැටියට වස්තුවක් හැටියට උපකාර කරන්නේ සලායතන. මේ චක්කායතනය. චක්කු ප්‍රසාද රූපේ. ඒක නිසා දැන් බලන්න එතන සංජාත කියලා කියන්නේ හටගන්න ගතිය, සමෝසරණ කියලා රැස් වෙනවා කියන එක. දැන් එතනදී චිත්ත චෛතසික ධර්මයන්ගේ රැස්වීම සිද්ධ වුණේ ඒ චක්කු ප්‍රසාද රූපේ ඇසුරු කරගෙන. අන්න ඒ ආශ්‍රයෙන් අපි කියනවා රැස්ව සිටින තැන හැටියට ඒක විදයි කියලා කියනවා. එතකොට අන්න ඒ විදිහට තමයි මේ සලායතන කියන එක තේරුම් ගන්න ඕනේ. ඊළඟට මේක කියනවා මේ තව විදිහකින් ද්විදයි කියලා. කියන්නේ ආකාර දෙකකින් කියන්න පුළුවන්. ඒ තමයි මහා භූත ප්‍රසාද ඊළඟට විඥාන ආදී වශයෙන්. මොනවද මහා භූත කියන්නේ? මහා භූත කිව්වේ මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත නේද? ඒවා රූප. ඒ ප්‍රසාද කියන්නේ මොකද්ද එතකොට? ප්‍රසාද සෝත ප්‍රසාද ඥාන ප්‍රසාද. ඔව් ප්‍රසාද රූප පහ අපි සාමාන්‍යයෙන් ඔය අභිධර්ම පොත්වල හඳුන්වනවා මහා භූතයන්ගේ ඔපය කියලා. දැන් චක්කු ප්‍රසාදය කියන්නේ ඇහි තියෙන මහා භූතයන්ගේ ඔපය තමයි චක්කු ප්‍රසාදය කියලා කියන්නේ කියලා. අන්න ඒ වගේ දැන් මහා භූත ආශ්‍රයෙන් පවතින ප්‍රසාද රූප ටික ආයතන කීයකට කීයක් කියලා අපි සලකනවද? ආයතන පහක්ම නේද? චක්කායතන, සෝතායතන, ගානායතන, જીවායතන, කායායතන කියන පහම ප්‍රසාද රූප. චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, જીවා ප්‍රසාද, කාය ප්‍රසාද. ඊළඟට අපි කිව්වා නේද ආයතන කියනකොට මනායතනය කියලා එකක් එනවා කියලා. මේ මනායතනය කොයි විදිහටද අපි හඳුන්වන්නේ? අපිට කියන්න බෑ ඒක ප්‍රසාද රූපයක් කියලා නේද? අපිට කියනවනම් කියන්න වෙන්නේ මොකක් කියලාද? විඥාන. විඥාන කියලා. දැන් බලන්න එතකොට සලායතන කියන එක කොටස් දෙකකට බෙදුවා. එක කොටසක් තමයි මහා භූතවල ප්‍රසාද, අනිත් කොටස තමයි විඥාන. මම හිතනවා ඒක පැහැදිලි කියලා. ඊළඟට මෙන්න මේක පොඩ්ඩක් හොඳට කල්පනාවට ගන්න. අපි නිතර අහන දෙයක් නේ. අපි දන්න දෙයක් වෙන්න පුළුවන්. කලින් අහලා තියෙන දෙයක්ත් වෙන්න පුළුවන්. නමුත් නිතර ඇහෙන්නේ නැති දෙයක්. ඊළඟට මේ ගෝචර අපි කියනවා ගෝචර වෙනවා කියලා කියන්නේ දැන් ඇහැට රූපය ගෝචර වෙනවා. කනට ශබ්දය ගෝචර වෙනවා. ඒ කියන්නේ හරියට මේ ඇස කියන්නේ ගොදුරු වෙනවා. ගොදුරු වෙනවා. ගෝචර වෙනවා කියන ගොදුරු වෙනවා කියන එක. ඔව් හරි. එතකොට අන්න ඒ විදිහට ගත්තාම දැන් සමහර දේවල් තියෙනවා.
දැන් රූපයක් ඈත තියෙන එකක්. ඈත කියන්නේ අඩියක් දෙකක් තුනක් අඩි 10ක් 15ක් තිබ්බත් අපිට පේනවා. අර ඈත තියෙන කඳු පවා අපිට පේනවා නේද? එතකොට ශබ්දය ගත්තොත් ශබ්දය කියන එකත් ඈත ශබ්ද අපිට ඇහෙනවානේ. හරි? ඈත ශබ්ද අපිට ඇහෙනවා. කොහේ හරි මොනවා හරි සමහර විට මේ වාහන ශබ්ද හරි කුරුළු ශබ්ද හරි ඈතින් කෙනෙක් කතා කරන ඒවා අපිට ඇහෙනවා. එතකොට බලන්න ඒ ප්‍රසාද රූපය කියන චක්කු ප්‍රසාද රූපයත් සෝත ප්‍රසාද රූපයත් තියෙන්නේ අපේ సంతානේ නේද? අපේ ශරීරය කියන්නේ අපේ ශරීරයේ තියෙන්නේ. නමුත් ඈතින් තියෙන ගෝචර රූප අපිට මේ අපේ චක්කුවට සෝතයට ගෝචර වෙනවා. දැන් හිතන්න මෙහෙම එකක්. අපේ ඈතින් තියෙනවා ගොඩක් ඈතින් තියෙනවා යම් කිසි දෙයක් මඩවලක්. ගොඩක් ඈතින් නම් තියෙන්නේ අපි ඒකට ගඳ සුවඳක් දැනෙනවද? නැහැ. ඈත් වෙන්න ඒව ගඳ සුවඳ දැනෙන්නේ නේද? ඒ වගේම රස කියන එක දැන් මේසෙ උඩ තියෙන යම් කිසි දෙයක ඇපල් ගෙඩියක රසක් අපිට දැනෙනවද? නෑ. රස දැනෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? ළඟටම ස්පර්ශ වෙන්න ඕන. දිවේ ස්පර්ශ වෙන්න ඕනේ නේද? දිවේ ස්පර්ශ වෙන්න ඕනේ. එතකොට සුවඳ දැනෙන්න නම් නහයට ස්පර්ශ වෙන්න ඕන. නහයට ස්පර්ශ වෙන්න ඕනේ නේද? එතකොට තද ගතිය උණුසුම දැනෙන්න නම් ඒවා කයට ස්පර්ශ වෙන්න නේද? එතකොට ඒ විදි දෙකට අපි කියනවා අර ඈත ඉඳන් දෙයක් අපේ ප්‍රසාද රූපයට ගෝචර වෙන අවස්ථාවට අපි කියනවා අසම්පත්ත ගෝචර ග්‍රාහය කියලා. ඒ කියන්නේ ඇවිල්ලා වදින්නේ නැහැ. සම්පත්ත කියලා කියන්නේ ඇවිල්ලා වදිනවා. ප්‍රසාදයට වදිනවා. එහෙමනම් ගාන જીවහා කාය කියනකොට ඒ තුන ගත්තොත් ගාන જીවහා කාය. ඒ කියන්නේ අපේ ගාන ප්‍රසාද රූපය, જીවහා ප්‍රසාද රූපය, කාය ප්‍රසාද රූපය කියන එකේ ගෑවෙන්න ඕනේ ඒ මේ අරමුණ සිත් පහළ වෙලා දැනගන්න. ඒකට අපි කියනවා සම්පත්ත ගෝචර ග්‍රාහී කියලා. සම්පත්ත ගෝචර ග්‍රාහය කියලා කියනවා ඒ විදිහට ඇවිල්ලා ප්‍රසාද රූප වල ගැටෙනකොට නම් ඒ විඥාණයෙන් දැනගන්නේ අදාළ විඥාණයෙන් දැනගන්නේ අපි ඒවට කියනවා මේ සම්පත්ත ගෝචර ග්‍රාහය කියලා කියනවා. මේ අපි දැන් මොනවා ගැනද කතා කරන්නේ? මේ සලායතන ගැන කතා කරන්නේ නේද? එතකොට ඒ ආයතන ටික සම්පත්ත ගෝචර ග්‍රාහය කියලා කියනවා. ග්‍රාහය කියලා. ඊට පස්සේ දැන් චක්කු සෝත දෙක අසම්පත්ත ගෝචර ග්‍රාහය කියලා කියනවා. හරි? චක්කු සෝත කියනට ඈතින් තියෙන අරමුණු ඇවිල්ලා වදින්න පුළුවන්. නැත්නම් ගෝචර වෙනවා. මන ආයතනය ගත්තාම එහෙම වෙනසක් අපිට කියන්න බෑ. සම්පත්ත ගෝචර ග්‍රාහී කියලාවත් අසම්පත්ත ගෝචර ග්‍රාහී කියලාවත් එහෙම කියන්න බෑ. නේද? මන ආයතනයේ කොයි විදිහටද අරමුණු වෙන්නේ? පංචද්වාරය. ධම්මාරම්මන වශයෙන් ඉන්නේ. ධම්මාරම්මන වශයෙන් පංචද්වාර නෑ මන ආයතනය කිව්වහම දැන් අපි හිතන්න දැන් චක්කු විඥානය ගත්තොත් ඒක මොන ආයතනයේද? චක්කායතනෙ. චක්කාය. ඕහෝහෝ. චක්කු අපි කිව්වනේ මන ආයතනය මොනවද? මන ආයතනයට අයිති වෙන්නේ මොනවද? සිත්. චක්කු විඥානේ සිතක්ද? නෑ. චක්කු විඥානේ සිතක්. චක්කු විඥානේ සිතක් නේද? එහෙමනම් චක්කු විඥානේ ඇති වෙනකොට ඒක අර ගෝචර ග්‍රාහී ගතියෙන් ඇති වෙන්නේ නැත්නම් එතනදී ගෝචර වෙන්නේ ගෝචර ග්‍රාහී බව තියෙන්නේ මොකේද? ඒක තියෙන්නේ වර්ණ රූපේ අසම්පත්ත ගෝචර වෙනවා නේද? අන්න එතකොට අසම්පත්ත ගෝචර ග්‍රාහී තියෙන්නේ චක්ක ආයතනේ නේද? ඔව්. චක්ක ආයතනේ තමයි මේ අසම්පත්ත ගෝචර ග්‍රාහී තියෙන්නේ. ඒක නිසා හටගන්න විඥාණයට අපිට කියන්න පුළුවන් ද ඒක අසම්පත්ත ගෝචර ග්‍රාහී සම්පත්ත ගෝචර ග්‍රාහී කියලා? දෙකම කියන්න බෑ ඒ කියන්නේ නේද? ඒක තමයි ඒ විදි දෙකම කියන්න බෑ මන ආයතනය ඇති වෙනකොට. හරි?
ඒ නිසා මේක තුන් ආකාරයකින් කියනවා. එක විදිහක් තමයි මේ සලායතන කියනකොට සම්පත්ත ගෝචර ග්‍රාහයේ තියෙන ආයතන තියෙනවා. අසම්පත්ත ගෝචර ග්‍රාහයේ තියෙන ආයතන තියෙනවා. ඊට පස්සේ ඒ දෙකම නොවන ආයතනය වෙන මන ආයතනය තියෙනවා. හරි? ඒ ආකාරයෙන් බලුවම මේක තුන් විදිහකට කියන්න පුළුවන්. හරි? මම හිතනවා පැහැදිලි. මේ ගැන ප්‍රශ්නයක් මොකුත් තියනවද? ඒක කියලා තියෙන අර නොබය කියන වචනෙන්ද කියලා තියෙන. අර දෙකටම අයිති නෑ කියන එක. මන ආයතනයගේ නොබය කියන්නේ. නෝ උභය කියන වගේ උභය කියලා කියන්නේ දෙකක් නේද? ඔව්. ඒක සංදි වෙලා තියෙන්නේ නේද? ඒක න උභය නොභය කියලා නොභය කියලා කියනවා ඇති. මටත් ඒක ඒ වචනේ නම් හරියටම මේ අදහසක් ගන්න බැරුණා. නමුත් එතන ගන්න වෙන්නේ ඒ දෙකටම අයිති නෑ කියන එක. තමයි අයිති නැහැ. ඔව් මයික් එකක් ඔන්න කරලා. හරි. හොඳයි. ඊට පස්සේ යෝනි වශයෙන් ගත්තම චතුර්විධ වෙනවා. අණ්ඩජ, ජලාබුද, සංසේදජ, ඕපපාතිකව හටගන්න සත්වයින්ට අදාළ ආයතන හැටියට චතුර්විධ වෙනවා. ගති වශයෙන් පංචවිධ වෙනවා. අපි දන්නවා දේව, මනුස්ස, ඊට පස්සේ പ്രേත, තිරිසන්, නිරය. නිරය. പ്രേත, තිරිසන්, නිරය. ඒ විදිහට පංචවිධ වෙනවා. දැන් මෙතනදී මේ සලායතන කියන තැනින් මේ විස්තර කිරීම නවත්තලා තියෙනවා. මේ විදිහට දිගින් දිගට යන්න පුළුවන්. අනිත් පදයක් ගැනත් මේ විදිහට හිතන්න කියලා මේ විදිහට දැනගත යුතුයි කියලා කියනවා. හරි? එතකොට ඔන්න දැන් අපි දේශනා ભેදයෙන් කියන කොටස අපි යම් කිසි විදිහක තේරුම් ගත්ත අර්ථ වශයෙන්, ලක්ෂණ ආදී වශයෙන්, ඒක විදාදී වශයෙන් කියන කොටස මෙතනින් නිමා වෙනවා. ඊට පස්සේ අපිට ඒ පස්වෙනි ක්‍රමය තමයි අංග පිරිසිඳීම් වශයෙන් විනිශ්චය කරන හැටි. එතකොට දැන් අංග 12ක් තියෙනවානේ. ඒ අංග 12 විනිශ්චය කරනවා කියන තොරතුරු හොයලා බලලා තීරණයකට එන එක තමයි විනිශ්චය කියන්නේ නේද? එහෙමනම් අපි බලමු කොයි විදිහටද මේක පැහැදිලි කරලා තියෙන්නේ කියලා. එතකොට මෙතෙන්දි කියන දෙයක් තමයි මේ ශෝක අපි දන්නවා පටිච්චසමුපාදයේ අවසානංගයේ ජාතිපච්චා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ කියලා නේද? එතකොට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන ඒවා පෙන්නලා තියෙන්නේ මේ පටිච්චසමුපාද දේශනයේදී මේ භව චක්‍රය සිඳෙන්නේ නැතුව දිගින් දිගටම පැවැත්වීම දැක්වීම සඳහා තමයි භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට වදාරලා තියෙන්නේ කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. අපි බලමු ඇයි එහෙම කියන්නේ කියලා. දැන් අපි දන්නවා මේ ජරා මරණය කියන එක ගැන බොහෝම දැන් අඥාන බාලයා කියලා කියන්නේ මේ හරියට දන්නේ නැති මේක ජීවිතේ කියන්නේ සාමාන්‍යයෙන් මේ ජීවිතයක් කියන්නේ ඉපදිනවා ජීවත් වෙනවා මැරෙනවා ඒක පොදු ධර්මතාවයක් කියලාවත් දන්නේ නැති මේ අඥාන බාලයාට මොකද වෙන්නේ ශෝකය හට ගන්න. දැන් මොකක් වෙලාවට දැන් අපේ ළඟම ඥාතියෙක් නැති වුණොත් නැත්නම් අපේ දෙමව්පියන්ගෙන් කවුරු නැත්නම් අපිට ශෝකය එනවනේ නේද? එතනත් ඉතින් අඥාන බාලකමක් තමයි එතන තියෙන්නේ නොදන්නා කමක් නිසා. හරි? ඒ විදිහට ශෝකය හට ගන්නවා. හරි? එතකොට දැන් මේ දේශනාවේ කියලා තියෙන විදිහට පටිච්චසමුප්පාද ධර්මයන් අහලා ඉගෙනගෙන නැත්නම් යම් කිසි පෘථග්ජනෙක් මොකද කරන්නේ? ඒ වගේ ශෝකයක් මේ ජරා මරණයක් ආපු වෙලාවකට මේ කයෙන් විඳින දුක් විඳිනවා. අපි කිව්වේ සුසුම්ලනවා නොකා ඉන්නවා කයට දුක් දෙනවා ඔළුව ගහ ගන්නවා එහෙම ගොඩාක් ඒ විදිහට කයට දුකක් උත් දෙනවා. හරි? ඒ වගේම ශෝක කරනවා. ශෝක කරනවා කියනකොට මොන සිත් වලින්ද ශෝක කරන්නේ? ද්වේෂසිත. ද්වේෂසිත වලින්. බොහොම හරි. අපිට ළඟින්ම ආදරයෙන් ඉන්න කෙනෙක් අපි හිතමුකෝ ජීවිතක්ෂයටපත් වුණා කියලා. එතනදී අඬනවා ශෝක කරනවා කියලා කියන්නේ ඒක කරන්නෙම ද්වේෂසිත වලින්. හැඬීම කියනකොට ඒ ශෝකයෙන් හඬන අවස්ථාවේදී ද්වේෂසිත වලින් තමයි ඒ හැඬීම කරන්නේ. හරි? එතකොට ද්වේෂසිත ඇති වුනහම ඒකේ විපාකය මොකද්ද? ඒක සුඛ විපාක ගැන දෙන එකද දුක්ඛ විපාක ගැන දෙන එකද? දුක්ඛ විපාක ගැන දෙන එක.
දුක් විපාක ගෙන දෙන්නේ නේද? ඒ කියන්නේ විපාක දෙන්න එතනදී කර්ම සකස් වෙනවද නැද්ද? හඬනකොට ශෝක කරන. සකස් වෙනවා. සකස් වෙනවා. එතකොට බලන්න ඒ නොදන්නාක මේ පටිච්ච සමුප්පාද ධර්මයේ නොදන්නාකම නිසාම ඒ දේවල් වලින් කායික දුකත් ඒ වගේම ශෝක කරන ගතියත් ක්ලාන්ත වෙන ගතිය විලාප ගහන හඬන ගතියක් ඒවා කඳුළු හලහලා හඬනවා සිහි මුලාවට පැමිණෙනවා ඒ වගේ මේ යම් තාක් ශෝක ආදීන්ගේ පැවැත්මක් තියෙනවද ඒ තාක් කල්ම අවිද්‍යාවෙත් පැවැත්මක් තියෙනවා ඒකමයි ශෝක කරන්නේ ශෝක කරනවා කියන්නෙම අවිද්‍යා සහගත සිතින් තමයි ශෝක කරන්නේ නේද දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඒ වගේ මුගලන් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ බුදුරජාණන් වහන්සේ කිව්වේ මේ ශාසනයේ බොහෝම පාඩුවක් සිද්ධ වුණා කියලා නේද? නමුත් ඒ පාඩුව බව දන්නවා. නමුත් ඒ ගැන ශෝක කිරීමක් එහෙම දෙයක් ඇති වෙන්නේ නැහැනේ. ඒ කියන්නේ එහෙම දුකක් ඇති වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අනාගාමී ආර්යයන් වහන්සේ කෙනෙකුට මේ ශෝකය කියන එක ඇති වෙන්නේ නැහැ. ඒ දක්වාම සිත දියුණු කරන්න ඕනේ. කියන්නේ සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙන්නේ අනාගාමී වෙනකොට. තමයි මේ ද්වේෂය කියන එක ප්‍රහාණය වෙන්නේ. ඒ තාක්කල් නුවණ ඇති වුණොත් නුවණින් ඒ ගැන සතිය පිහිටවල හිතාගත්තොත් මේක ධර්මය ගැන මෙනෙහි කිරීමක් කරොත් ඕනම කෙනෙකුට පුළුවන් ඒක දුක නිවා ගන්න. නමුත් ඒක විටින් විට මතුවෙන්න පුළුවන්. සිහි නැති අසීහෙන් ඉන්න වෙලාවකට මතුවෙන්න පුළුවන්. ඉතින් මෙතන කියන්නේ ඒ ශෝක කරන තාක්කල්, ඒ කියන්නේ ශෝක කරනවා කියන්නේම අවිද්‍යාව හේතු කරගෙන තමයි මේ ශෝක කිරීම කරන්නේ. එහෙමනම් මේ ශෝක කරන තාක්කල්ම අවිද්‍යාවගේ පැවැත්මක් තියෙනවා. ඒකින්ද මොකද වෙන්නේ? අවිද්‍යාවගේ පැවැත්ම තියෙනකන් අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන අවිද්‍යාවම හේතු කරගෙන සංස්කාර හට ගන්නවා. ඒක නිසා ඒ සංස්කාර නිසා ප්‍රතිසන්දි විඥාන ප්‍රවෘත්ති විඥාන ආදී ලැබෙන්න සකස් වෙනවා. එහෙමනම් මොකද්ද මේකෙන් වෙන්නේ? මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන එක පෙන්ලා තියෙන්නෙම මේ භව චක්‍රයේ නොසිඳී පැවතින දේ විස්තර කර දීමටයි කියන එක මෙතෙන්දී පැහැදිලි කරලා දෙනවා. හොඳයි. එතකොට මේකෙදි කියනවා ඒ ශෝකාදීන්ගේද ජරා මරණ හා සමගම එමත් නැත්නම් ජරා මරණයන්ම එක සංක්ෂේපයක් කෙටි කරලා පටිච්ච සමුප්පාදයේ අංග 12 දෙනෙක් කියලා කියනවා. හොඳයි. ඊළඟට අපි යමු ඊළඟට කියනවා ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණයද ශෝක ආදී උද හටගනිති. මේ කතා කරන්නේ සාමාන්‍යයෙන් මේ පටිච්ච සමුප්පාදයේ යන විදි. මේ පටිච්ච සමුප්පාදය අවබෝධ කරගත්ත ආර්යයන් වහන්සේ කෙනෙක් ගැන නෙවෙයි මෙතන කතා කරන්නේ. මේක පොදුවේ ගත්තාම මේ සංසාර වටය ගැන මේ පටිච්ච සමුප්පාදයෙන් විස්තර කරන්නේ. අන්න ඒක කොහොමද වෙන්නේ? එතකොට ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණයත් ශෝක ආදියත් හට ගන්න. මේක තමයි පොදු ක්‍රමය. මේක තමයි මොකක්ද කියන්නේ අනුසෝතගාමී විදිහ. හරි? ජරා මරණ ශෝකාදීන් අතරින් ජරා මරණ අංගය ඒකාන්තික භාවයෙන්ම ගනු ලැබේ. හරි? ඒකාන්තික කියලා කියන්නේ ඒකාන්තයි. හරි? ඒකාන්තයි කියලා කියන්නේ හැම සත්වයක්ම යම් සත්වයක ඉපදුනාද ජරා මරණ කියන එකත් අරගෙනම තමයි ඉපදෙන්නේ. ඒ කියන්නේ ජරා මරණය කියන එක හැම සත්වයාටම පොදුයි. අනිවාර්යයි කියන එකයි ඒකාන්තික කියලා කියන්නේ. හරි? අනිවාර්යයි. ජරා මරණය අනිවාර්යයි. දැන් ශෝක මං කියන්නේ අපි කතා කරන්නේ ශෝකය කියලා කියන්නේ දෝමනස්ස සිත් නේද? දැන් දෝමනස්ස සිත් උපදිනවද රූප අරූප භවවල? රූපී බ්‍රහ්මයන්ට ශෝකයක් ඉපදෙනවද? නෑ. සමා වෙන්න මේ විනිත මහත්මිය අතේ සෙව්වා. විනිත මහත්මිය කියන්නේ මට පේන්නේ මේ ස්කයිප් ස්ක්‍රීන් එක. ඔව්. ඒ කියන්නේ විනිත මහත්මිය. සර් මගේ අත වැදුනා. හොඳයි. මොනවා හරි තියෙනවා නම් මගෙන් එකතු වෙන්න. බොහොම පිං. හොඳයි. එතකොට මේ ජරා මරණය කියන එකේ ඒකාන්තික භාවයෙන් කියන්නේ මේ හැමෝටම පොදු නිසා අනිවාර්ය දෙයක් නිසා ඒක ඒකාන්තිකයි. යම් සත්‍යයක් ඉපදිනවා නම් ජරා මරණය ඒකාන්තයි.
හැබැයි මේ ශෝකය කියන ඒවා ඇතැම් භවවල ඇතැම් සත්වයන්ට ලැබෙන්නේ නැහැ. උදාහරණයකට ගත්තොත් රූප භවවලදී. හරි? රූප භවයේදී අපි හිතමුකෝ ආර්යයන් වහන්සේ කෙනෙක් නෙවෙයි කියලා. එහෙම වුණත්, ඒ කියන්නේ අනාගාමී නොවන ආර්යයන් වහන්සේලා වුණත් එතනදී රූප භවයේ දෝමනස සිත් ඇති වෙන්නේ නැහැ. හරි? ඒක විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරලා තියෙනවා. දැන් කෙලස් ප්‍රහාණය කරන ක්‍රම කීයක් තියෙනවද? 3ක්. 4යි. තුනක් පටිපස්සද. ඔව් එහෙමත් ගන්න පුළුවන්. පටිපස්සදි පහක් තියෙනවා. ඔව් පහක් තියෙනවා. නමුත් අපි මූලික වශයෙන් කියනවා 3ක් කියලා. ඒ තමයි තදංග තදංග විස්කම්බන සමුච්ඡේද. සමුච්ඡේද. නේද? ඒතකොට තදංග වශයෙන් ප්‍රහාණය කළා කියන්නේ කුසල් සිතක් උපදින වෙලාවේ අකුසල් තදංග වශයෙන් ප්‍රහාණය වෙනවා. නේද? එතකොට ද විස්කම්බන වශයෙන් කියන්නේ දීර්ඝ කාලයක්. ඒ කියන්නේ දැන් ওই බ්‍රහ්මය ගත්තොත් එහෙම දීර්ඝ කාලයක් ඒගොල්ලන් අර ධාන වලට සමවැදිලා ඒකේ ප්‍රතිඵලයක් හැටියට බ්‍රහ්ම ලෝකවල ඉපදින නිසා එතනදී දීර්ඝ කාලයක් ඒ ජීවිතයේ තියෙන තාක් ද්වේෂසිත පහළවීමක් වෙන්නේ නැහැ. එහෙමනම් ඒක අපි කියනවා තදංග නෙවෙයි විස්කම්බන වශයෙන් ප්‍රහාණය වෙලා තියෙන තැනක් තමයි මේ බ්‍රහ්ම ලෝක කියලා කියන්නේ. හරි? එතකොට එහෙම තැනකදී ඒ ශෝක දේවල් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා ඒක හැම සත්‍යයටම ඒකාන්ත කරුණක් නෙවෙයි මේ ශෝක ආදී කියනද. ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස්ස කියන ඒවා හැම සත්‍යයටම පොදු නැහැ. සමහරුන්ට ඇති වෙනවා, සමහරුන්ට ඇති වෙන්නේ නැහැ. ඒක නිසා මෙතෙන්දී කියනවා ශෝක ආදී වනාහි රූප භවාදීන්හි අවිද්‍යාමාන බැවින් අනේකාන්තික වූවාහු හුදු ප්‍රකට ඵල වශයෙන් අවිද්‍යාව ගෙනහැර පෑම පිණිස ගන්නා ලදේ. ඒ කියන්නේ මේ ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණයේද ශෝකාදී උද හටගනිති. ජරා මරණ ශෝකාදීන් අතුරෙන් ජරා මරණ ඒකාන්තයි, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් කියන එක අනේකාන්තයි. නමුත් දැන් දුක්ඛ දෝමනස් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් කියන එක ප්‍රකටයිනේ. දැන් ප්‍රකටව දුකක් පේන තැනක්නේ. එතකොට ප්‍රකට ඵලයක්. ඒ ඵලය ඇති වෙන්නේ මොකක් හින්දාද? අපි කලිමුත් කිව්වා ශෝකය ඇති වෙන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. ශෝකයේ තියෙනකන් අවිද්‍යාව තියෙනවා නේද? අන්න ඒක නිසා අවිද්‍යාව ගෙනහර පෑම පිණිසම මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියනවා මෙතනට පෙන්නලා තියෙනවා කියන එක තමයි මෙතන කියන්නේ. දැන් අපි මේ හොයාගෙන යන්නේ අංග පිරිසිඳ දැනීම වශයෙන් දැන් අපි හොයාගෙන යනවා ඇතුළට. එතකොට මෙතනදී කියනවා ඵල වශයෙන් හුදු ප්‍රකට ඵල වශයෙන් අවිද්‍යාව ගෙනහැර පෑම පිණිස ගන්නවා. දෙක ශෝකයේ තියෙන තැනද අවිද්‍යාව තියෙනවා කියලා අපි දැන් ඉස්සෙල්ලා සාකච්ඡා කරා. දැන් ජාතිය ඇති කල්හි අනාගත ද්විතීයාත්ම භාවයෙන් ඔබ්බෙහි තතියාත්ම භාවීන්ගේ ප්‍රතිසන්දියේගේ කාරණය කාරණ භූත අවිද්‍යාව දක්වන ලදී. දැන් බලන්න අපි අර කිව්වා වගේම දැන් මේ භවයෙන් භවයට සැරිසරන්නෙම මේ අවිද්‍යාව තියෙන කොට කියන එක තමයි මෙතෙන්දී නැවත වරක් කියන්නේ. දැන් මෙත එක භවයක අවිද්‍යාව නිසා කරන සංස්කාරයන් නිසා ඊළඟ භවයක ප්‍රතිසන්දියක් ගන්නවා. එතනදී අවිද්‍යාව ක්‍රියාත්මක වෙලා නැවතත් සංස්කාර කිරීම නිසා තවත් භවයකට ප්‍රතිසන්දියක් ගැනීමට යනවා. ඉතින් මෙන්න මේ විදිහට දකිනකොට අපිට තේරෙනවා මේ භව චක්‍රයාගේ සිඳීමක් පැවැත්මක් නැහැ අවිද්‍යාව තියෙන කල. ඒ අනුව තමයි මේ අවිද්‍යාවෙන් පටන්ගෙන මේ ආකාරයෙන් පටිච්ච සමුප්පාද ධර්මය විස්තර කරලා තියෙන්නේ, විග්‍රහ කරලා තියෙන්නේ. ඔන්න දැන් ඒකේ මොන හරි ප්‍රශ්නයක් හෝ අදහසක් තියෙනවද කාට හරි? මෙතෙක් කතා කරපුවා පැහැදිලිද? හොඳයි. එහෙනම් අපි ඉස්සරහට යමු. ඔන්න අපි යනවා නිද්දේශ වාරයට. නිද්දේශ කියලා කියන්නේ මොකක්ද? ඉස්තරාත්මක. ප්‍රශ්න උත්තර දෙකම තියෙනවා කියන එක. මෙතෙන්දි ගන්නකොට විස්තරාත්මකව කියන එක කියලා තමයි අපිට ගන්න වෙන්නේ නේද? හොඳයි. ඊළඟට මෙතෙන් සඳහන් කරන පළවෙනි පුරුක මොකද්ද? අවිජ්ජා පත්‍ය සංඛාරා. දැන් මෙතෙන්දි වචන දෙකක් අපිට නැවතත් තියෙනවා. අවිද්‍යාව තමයි ප්‍රත්‍ය වෙන්නේ.
එතකොට සංඛාරය මොකද්ද? අවිද්‍යාව තමයි ප්‍රත්‍ය. සංඛාරය ප්‍රත්‍යඋප්පන්නේ. ප්‍රත්‍යඋත්පන්නේ. බොහොම හරි. අවිද්‍යාව ප්‍රත්‍ය, සංඛාරය ප්‍රත්‍යඋත්පන්නේ. හරි. එතකොට අවිජ්ජා පත්‍ය සංඛාරා කියනකොට අවිද්‍යා ප්‍රත්‍යෙන් සංස්කාර වන්නේය. ඔක තමයි සරල තේරුම. ඊළඟට මෙතන මේ අවිද්‍යාව කියන එක දක්වන තැනදී මූලිකවම කියන දෙයක් තමයි දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥානං කියන විදිහට දේශනා කරලා තියෙනවා නේද? මම හිතන්නේ සම්මා දිට්ඨි සූත්‍රයේ තියෙනවද ඒක? මට මතක හැටියට. හොඳයි. කොහොම හරි අවිද්‍යාව විස්තර කරන තැන ඒ විදිහට තමයි හුඟක් තැන්වල විස්තර කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනාවල සූත්‍ර පිටකේ. දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥානං. මේක වෙන විදිහක සරලවම කිව්වොත් එහෙම චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදැනීම අවිද්‍යාව හැටියට විස්තර කරනවා. ඊළඟට මෙතෙන්ද කියනවා අවිද්‍යාව දුක්ඛ සත්‍යයේ යථාව සරස ලක්ෂණ. යථාව සරස ලක්ෂණ කියන්නේ යථා ස්වභාවය. හෙවත් අවිපරීත වූ තමාගේ ස්වභාව ලක්ෂණය යම් හේකින් දැනීමට, දක්නට, ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනීමට නොයේද? දැනීමට නොහැකි පරිදි මුවා කොට, දක්නට නොහැකි පරිදි හාත්පස ඔතා, ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනීමට නොහැකි පරිදි ගොතා පවතීද? එහි දුක්ඛේ අඥානං යයි වදාන්න ලදී. ඒ කියන්නේ මොකද්ද මේ අවිද්‍යාවෙන් කරන්නේ? පළවෙනියටම දුක්ඛ සත්‍ය ගත්තාම දුක්ඛ සත්‍යයේ අවිපරීත කියලා කියන්නේ ඇති ලෙස දැකීම නේද? ඒක තමයි අවිපරීත. විපරීත කියලා කියන්නේ තියෙන දෙයක් වෙනස් විදිහකට දකින්න එක. අර අපි විපල්ලාසයම කියලා කියන්නේ. තියෙන දේ නෙමෙයි නැති දෙයක්ම පෙන්වනවා. ඒක තමයි අවිපරීත කියලා කියන්නේ විපරීත වෙච්ච නැති තියෙන ආකාරයෙන්ම තියෙන දේ එහෙම නැත්නම් තමන්ගේ ස්වභාව ලක්ෂණය යම් විදිහට දැනගන්න බැරි කමක් තියෙනවා නම් මොකේ ස්වභාව ලක්ෂණයද? දුක්ඛ සත්‍යයේ ස්වභාව ලක්ෂණය. යම් කිසි විදිහකට දකින්න දැනගන්න ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන ගැනීමට නොදෙන්නේ මොකක්ද? මේ අවිද්‍යාව. හරියට දකින්න බැරිකම ලැබෙන්නේ මේ අවිද්‍යාව නිසා. මේ මුවා කරන්නේ හරි දේ නියම දේ ඇති දේ මුවා කරන්නේ නැත්නම් වසං කරන්නේ මේ අවිද්‍යාව. හරි? ඒ වගේම හාත්පසින් ඔතලා මේක දකින්නට බැරි වෙන දැනගන්න බැරි වෙන විදිහේ දේ ඇති කරන්නේම මේ අවිද්‍යාව. ඒකින්ද දුක්ඛේ අඥානං කියලා කියනවා. ඒ වගේම සමුදය දුකට කාරණයක් වෙච්ච සමුදය සත්‍යයගෙත් ඔන්න ඔය ආකාරයෙන්ම මේ ස්වභාව ලක්ෂණය පෙන්වන්නේ නැහැ. තණ්හාව කියන එකෙන් දුක් ගෙනත් දෙනවා කියන එක පෙන්වන්නේ නැහැ. තණ්හාවෙන් සැප ගෙනත් දෙනවා කියලා තමයි හිතන්නේ නේද? තණ්හාව නිසා නොයෙකුත් දේවල් රැස් කරන්න බඩු භාණ්ඩ රැස් කිරීම සමහර විට වෙනත් මේ දේවල් මේ භවයන් පිළිබඳව පවා තණ්හාවක් ඇති වෙලා ඒ අනුව කර්ම රැස් කිරීමක් කරන්න පුළුවන්. අන්න ඒ වගේ මේ සමුදය පිළිබඳවත් හරියට නොදැනීම තමයි මේ එතකොට සමුදය දුක්ඛ සමුදය අඥානං කියලා කියන්නේ. ඊළඟට ඒ විදිහටම දුක්ඛ සමුදය අඥාන, දුක්ඛ නිරෝධය අඥාන, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මොකද මේ එකම සත්‍යයක්වත් චතුරාර්ය සත්‍ය ධර්මයන්ගෙන් එකක්වත් හැම සත්‍යයක්ම වසං කරන නොපෙන්වෙන ස්වභාව ලක්ෂණය හංගන ගතියක් තියෙනවා මේ අවිද්‍යාව කියන එක තුලින්. ඒක තමයි මේකේ විදිහ. එතකොට මේ විදිහට මේ චතුරාර්ය සත්‍යයන්ගේ වශයෙන් සතර තැනක නොදැනීම මේ හතරෙහි නොදැනීම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ වගේම තවත් විදිහකට කියනවා කොහොමද? පුබ්බන්තේ අඥානං, අපරන්තේ අඥානං, පුබ්බන්ත අපරන්තේ අඥානං, පටිච්ච සමුප්පන්න ධම්මේ අඥානං කියලා. තවත් හතර විදිහකට මේ අවිද්‍යාව විස්තර කරලා තියෙනවා. අතීතද්වේ කියලා කියන්නේ දැන් මෙතන කලින්ම කිව්වේ පුබ්බන්තේ අඥානංනේ. පුබ්බන්ත කියලා කියන්නේ පූර්වාන්තය නේද?
අපරන්තය කියන්නේ පසු අන්තය. එතකොට මේ කලින් මේ භවයට කලින් භවයේ ගැන දන්නෙත් නැහැ. හරි? අපරන්තය අඥාන. ඉදිරියට එන භවය ගැන දන්නෙත් නැහැ. හරි? පුබ්බන්ත අපරන්තය කියලා ඒ දෙකේ සම්බන්ධයක් දන්නෙත් නැහැ. පටිච්ච සමුප්පන්න ධර්ම ගැන දන්නෙත් නැහැ. ඒ ටිකට අපි නැවත වරක් මේ අවිද්‍යාව කියන එක ඔන්න ඔය ආකාරයෙන් විස්තර කරලා කියනවා. දැන් පුබ්බන්තේ අඥානං කියනකොට අතීත කාලේ අතීත භවය කියලා ගන්නකො. අතීතය කියලා කියන්නේ ඇත්තටම අතීත භවයත් ඒ වගේම අතීතය කියලා පොදුවේ ගත්තා. එතනද මේ අතීත අන්තේ නැත්නම් අතීත අද්වය කියලා කියන්නේ අපි දන්නවා මේ හැම දෙයකම විශේෂයෙන්ම නාම ධර්ම වලදී විශේෂයෙන් කතා කරන ඒ වගේම රූප ධර්ම වලත් කතා කරනවා ඒ සංකත ධර්ම වල ස්වභාවයක් තියෙනවා උප්පාද තිති භංග කියලා ෂණ තුනක් ගැන අපි කතා කරනවා නේද? එතකොට උප්පාද අවස්ථාව කියන්නේ හට ගන්න අවස්ථාව, තිතිය කියන්නේ පවතින ෂණය, ඊට පස්සේ භංග කියලා කියන්නේ බිඳෙන ෂණය. එතකොට අන්න ඒ ෂණ තුන ඉක්මවපු දේවල් අතීතයි කියලා අපි කියනවා. හරි? ඒ තුනටම පැමිණලා ඉවර නම් ඒක අතීතයි. හරි? එතකොට ඒ යම්කිසි ස්කන්ධයක් යම්කිසි ධාතුවක් යම්කිසි ආයතනයක් ඒ ෂණ තුනට පැමිණලා ඉක්ම වෙලා තියෙනවද ඒවා අතීතයි. ඒක නිසා ඒවා පිළිබඳ නොදැනීම පුබ්බන්තේ අඥානං කියලා කියනවා. පෙර දේවල් සම්බන්ධයෙන් නොදැනීම. ඇතැම් අවස්ථාවලදී අපිට ඇහෙනවා අපිට සඳහන් වෙනවා పూర్ව අන්තය කිව්වම දැන් මේ ජීවිතේ ලැබෙන්න කලින් තිබ්බ ජීවිතය කියන එකත් සඳහන් වෙනවා. දැන් මෙතනදී කියලා කියන්නේ ෂණත්‍රයට පැමිණියා වූ ස්කන්ධ ධාතු පැමිණා කියන්නේ උප්පාද තිති භංග කියනව පහු කරපු ආයතනයන් පිළිබඳව ස්කන්ධ පිළිබඳව ධාතු පිළිබඳව නොදැනීම. ඊළඟට අනාගතය කියලා කියන්නේ තාම ඇවිල්ලා නැති තාම ඒ ෂණ තුනට ඇවිල්ලා නැති ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව නොදැනීම අපරන්තේ අඥාන. ඊළඟට අතීත අනාගත කියන දෙක පිළිබඳවම අතීත උත් අනාගත උත් කියන ඒ ආයතනයන් පිළිබඳව ධාතු පිළිබඳව ස්කන්ධ පිළිබඳව නොදන්නා කම. ඒක තමයි පුබ්බන්ත අපරන්තේ අඥානං කියලා කියන්නේ. ඊළඟට පටිච්ච සමුප්පන්න ධර්මයන් පිළිබඳව නොදැනීම පටිච්ච සමුප්පන්න ධම්මේ අඥානං කියලා කියනවා. ඒතර මේ පටිච්ච සමුප්පන්න ධම්මයන් ගැන නොදන්නකම් පටිච්ච සමුප්පන්න ධම්මේ අඥානං. එතකොට අන්න ඒ හතරේ නොදැනීමටත් අවිද්‍යාව කියලා කියනවා. පුබ්බන්තේ අඥානං, අපරන්තේ අඥානං, පුබ්බන්ත අපරන්තේ අඥානං, පටිච්ච සමුප්පන්න ධම්මේ අඥානං. මේ කාරණා ටික දන්නේ නැත්නම් ඒත් අවිද්‍යාව කියලා අවිද්‍යාව තමයි ඒ නොදැනීම කරන්නේ. හරි? ඒතර මේ අට තැනක නොදැනීම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට මුලින් කිව්ව චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදැනීම කියලා ඊට පස්සේ කිව්වා මේ පුබ්බන්තේ අඥානං ආදී වූ හතරේ නොදැනීම. මේ අට තැනක නොදැනීම තමයි මූලික වශයෙන්ම අවිද්‍යාව කියලා හඳුන්වන්නේ මෙතන. ඊළඟට මේකෙදී අවිද්‍යාව කෘත්‍ය වශයෙන් වගේම ಜಾති වශයෙන් වදාරලා තියෙනවා. දැන් දෙවිදිහකට වදාරලා තියෙනවා. යම් කිසි ප්‍රශ්නයක් තියෙනවද? ජයන්ත මහත්තයා. ඔව් කියන්න. තෙරුවන් සරණයි. පුබ්බන්තේ කිව්වම අපි අර පෙර දේවල් ගැන මේ නොදැනීම දැන් ඔබතුමා කිව්වා වගේ උපාදිත භංග වෙලා අතීතයට ගිය මේ ජීවිතේම අතීතයේ ගිය දේවල් ගැනත් ගන්න පුළුවන් නේද? අතීත ජීවිතය ගැන ගන්නත් පුළුවන්. ඊළඟට අපරන්ති කියන්නේ මේ පහළ නොවූ අනාගතය ගැන ඉදිරියට තියෙන අනාගතය ගැන නොදැනීම. ඒතර පුබ්බන්තේ අපරන්ති කිව්වම අතීත අනාගත කාල දෙකටම සමහර වෙලාවට වර්තමානයේත් අයිති කරගන්න පුළුවන්. අන්නේ ඒ කාල දෙක ගැනම නොදැනීම. ඒකට පටිච්ච සමුප්පන්න කිව්වම මේ සම්පාද අංගයන් ගැන සංසාර ගමන ගැන සංසාර චක්‍රය ගැන අන්න ඒව අතීතයේ ඉපදුනාද කවුද දන්නේ කවුද දුටු අන්න ඒ වගේ සැක සංකා ඇති කර ගැනීම නේද? තෙරුවන් සරණයි. ඔව් ඒ විදිහට තමයි පටිච්ච සමුප්පාදේ අඥානං කියලා කියන්නේ ඇත්තටම මේ ධර්ම කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක නොදැන ගැනීම නේද? දැන් අපි ඉස්සරහට කතා කරනවා පටිච්ච සමුප්පාදේ කියන එක සංදි ගැන කතා කරනවා. මොකද්ද පසුගිය ජීවිතයෙන්
මතුවෙච්ච දේවල් මොනවද මේ ජීවිතයක් ලබන්න. එතකොට මේ ජීවිතයේදී මොන අංගද මතුවෙන්නේ තව ජීවිතයක් ලබන්න. අන්න ඒ ආකාරයෙන් කතා කරනවා. එතකොට ඒ පිළිබඳව කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් තමයි ඇත්තටම අපි ගත්තොත් එහෙම කවුරු හරි පිළිගන්නේ නැත්නම් පුනර්භවයක් පිළිබඳව අනිවාර්යෙන් පටිච්ච සමුප්පාදේ අඥාන. මම දන්නා හුඟක් අය ඉන්නවා බෞද්ධයෝ පිළිගන්නේ නැහැ. පිළිගන්නේ බෞද්ධයෝ කියලා කියන්නේ මේ උපැන්න සාතිගේ බෞද්ධයෝ පිළිගන්නේ නැහැ. එහෙමයි ඉන්නවා. එතකොට අනිවාර්යෙන් මේක පටිච්ච සමුප්පාද ධම්මේ අඥාන. හරි. එතකොට පුබ්බන්තේ අඥාන ඒ ඔක්කොම එනවා. මුකුත් දන්නේ නැහැනේ. පූර්වාන්තයක් අපරාන්තයක් මොකක්වත් දන්නේ නැති කමක් තියෙනවා. එතකොට අපි මෙතනදි ගමු ඊළඟ විදිහට ගත්තොත් එහෙම මේ අටතැනේ දැනීම අපි දැන් කිව්වා අවිද්‍යාව කියන එක කෘත්‍ය වශයෙන් උත් ಜಾති වශයෙන් උත් වදාරලා තියෙනවා කියලා. එතකොට මෙතනදී මොකද්ද මේ කෘත්‍ය වශයෙන් කියලා කියන්නේ? මේ අටතැන් දැනීමට දැකීමට ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනීමට නොදේද යනාදීන් අවිද්‍යාව කෘත්‍ය වශයෙන් උපන්නේ. දැන් අවිද්‍යාවේ කෘත්‍ය තමයි මේ අටතැනේ තියෙන අවිපරීතභාවය නොපෙන්වන එක. හරි? ඒකට බාධා කරනවා. ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනීමට දෙන්නේ නැහැ. ඒක තමයි අවිද්‍යාවේ කෘත්‍ය. ඊළඟට ಜಾති වශයෙන් කියනකොට මේ ඇයි මේ ಜಾති වශයෙන් කියලා කියන්නේ අවිද්‍යාව උපදිනවා නම් උපදින්නෙම මේ අටතැන්ගෙන් තමයි උපදින්නේ. ඒකයි මෙතනදී මේ ಜಾති වශයෙන් දේශනා කරලා තියෙනවා කියලා කියන්නේ. අවිද්‍යාව උපදින දුක්ඛ සත්‍ය පිළිබඳව අවිද්‍යාව. ඒ දුක්ඛ සත්‍යයේ කෙරෙහි අවිද්‍යාව. එතකොට ඒ අවිද්‍යාව හටගන්නේ ඒ අදාළ දේ සම්බන්ධයෙන්. එතකොට ඒ විදිහට කියනවා කෘත්‍ය වශයෙන් උත් ಜಾති වශයෙන් උත් දේශනා කරලා තියෙනවා කියලා. ඊළඟ ලක්ෂණ වශයෙන් ගත්තොත් අවිද්‍යාවගේ ලක්ෂණය 25 පදයකින් දක්වලා තියෙනවා. මේක ඇත්තටම ධම්මසංගණී ප්‍රකරණයේ දක්වලා තියෙනවා මේ අවිද්‍යාව කියන එක මම හිතනවා ඒක මේ ධම්මසංගණී ප්‍රකරණයේ තමයි කියලා දක්වලා තියෙනවා වචන 25කින්. අඥානං අදස්සනං අනබසමයෝ අනනුබෝධෝ අපටිවේද ඔය ආකාරයෙන් දිගින් දිගට විස්තර කරලා තියෙනවා. එතකොට පළවෙනි පදේ තමයි අවිද්‍යාව හඳුන්වන අඥානං. අඥානං කියනකොට ඥානය නම් වූ ප්‍රඥාව ඵල සමූහයේද හේතු සමූහයේද චතුරාර්ය සත්‍ය ධර්මයේද මනාකොට දනි. මොකද්ද ඥානය? ඥානය කියන ප්‍රඥාව තමයි මේ ඵල සමූහයත් හේතු සමූහයත් චතුරාර්ය සත්‍ය ධර්මයත් මනාකොට දැනගන්නේ ඥානය. මේ අවිද්‍යාව ඇති වූ කල්ලි එසේ අවිපරීතාර්ථය දැනීමට ඉඩ නොදී ඥානයට විපක්ෂ වශයෙන් ඇතිවන බැවින් අවිද්‍යාවට අඥානයයි කියනු ලැබේ. ඥානය කියලා කියන්නේ එතකොට කිව්වේ ප්‍රඥාව. ඒකෙන් තමයි මේ චතුරාර්ය සත්‍ය වගේම හේතුඵල ධර්ම දැනගන්නේ. ඒකට ඒ විදිහේ අවිපරීත ස්වභාවය දැනගන්න ඉඩ දෙන්නේ නැතිකමට ඥානයට ප්‍රතිපක්ෂ නැත්නම් විපක්ෂ වන ධර්මයේ තමයි මේ අවිද්‍යාව කියලා ඒ ආකාරයෙන් හඳුන්වනවා. ඊළඟට අදස්සන. දස්සන කියලා කියන්නේ දර්ශනය කරනවා, දකිනවා කියන එක. දර්ශනය කියලා කියන්නේ නුවණින් දකිනවා. එහෙමනම් දර්ශනය කියලා කියන්නේ ප්‍රඥාවෙන් ඒ අවිපරීත වූ ආකාරය මනාකොට දකිනවා නම් දකින්නේ මොකෙන්ද? ප්‍රඥාවෙන්. එහෙනම් දර්ශනය කියලා කියන්නේ ප්‍රඥාවෙන් දැකීම. අවිද්‍යාවෙන් කරන්නේ මොකද්ද? ඒ අවිපරීත ආදී වූ ආකාරය දකින්න දෙන්නේ නැතුව ඒක වසන් කරන එක. ඒක අදස්සන කියලා කියනවා. අදස්සන. ඊට අනபிසමයෝ. අபிසමය කියලා කියන්නේ ඒ ප්‍රඥාවටම කියන එක වචන තමයි මේ අபிසමය, ඥානය, ප්‍රඥාව ඔක්කොම එකම මේ දෙයට කියන වෙනත් වචන. එතකොට මේ අනபிසමය කියලා කියන්නේ අபிසමය කියන ප්‍රඥාවෙන් අවිපරීත වූ ආකාරය දකිනවා. නමුත් ඒකට ප්‍රතිපක්ෂ ධර්මයක් හැටියට ඒක දැනගන්න නොදී ප්‍රතිපක්ෂ වෙන හින්දා ඒකට අනபிසමය වශයෙන් හඳුන්වනවා. අනනුබෝධ, අසම්බෝධ, අපටිවේද කියන තුනිමුත් ඒ විදිහට කතා කරන. ඒ කියන්නේ අනනුබෝධ, අසම්බෝධ,
අපපටිවේද කියන එකට වචන තුනේ සාමාන්‍යයෙන් ගත්තාම අපි ඒකේ තියෙන කියන්නේ යමක් හරියට දැනගන්න ආකාරය තමයි අනුබෝධ සම්බෝධ පටිවේද කියන. ඒවා ප්‍රඥාවටම දෙන නම් ටිකක්. ඒ වගේමත් කරන්නේ ඒ ප්‍රඥාවෙන් කරන්නේ මේ අවිපරීත අර්ථාදී වූ ආකාරයේ ප්‍රඥාවෙන් අවබෝධ කරනවා සම්බෝධය කරනවා ප්‍රතිවේද කරනවා. අවිද්‍යාවෙන් කරන්නේ ඒ ආකාරයේ අනුබෝධ කරන්න සම්බෝධ කරන්න ප්‍රතිවේද කරන්න දෙන්නේ නැතුව ඒකට ප්‍රතිපක්ෂව පවතිනවා. ඒකෙන්ද අවිද්‍යාවට අනනුබෝධ අසම්බෝධ අපපටිවේද කියලා කියනවා. ඊළඟට අසංගාහන කියලා කියන්නේ සංගාහන කියන එකේ විරුද්ධ වචනය. සංගාහන කියලා කියන්නේ ප්‍රඥාවට නමක්. එතනදිත් අර විදිහටම විස්තර කරනවා. අපරියෝගනා කියලා කියන්නේ පරියෝගනා කියන එකට විරුද්ධ වචනේ. පරියෝගනා කියලා කියන්නේ ප්‍රඥාවටමයි. මෙතෙන්දිත් කියනවා මේ අවිපරීත වූ ආකාරයේ අලලා අවතීර්ණව හෙවත් අනුව බැසගනි. ඒ පරියෝගනාවල තියෙන ලක්ෂණය. නමුත් ඒකට ඉඩ දෙන්නේ නැති හින්දා අපරියෝගනා කියලා අවිද්‍යාවට කියනවා. අසම්පෙක්කන. සමපෙක්කන කියලා කියන්නේ දකින්නවා කියන අර්ථය. එතකොට මෙතනදී අසම්පෙක්කනා කියලා කියන්නේ නිවැරදිව අවිපරීත විදිය දකින්න දෙන්නේ නැති ආකාරයම තමයි මේ අසම්පෙක්කනා කියලා කියන්නේ. ඊළඟට අපච්ච වෙක්කනා. අපි දන්නවා පච්ච වෙක්කනා කියලා කියන්නේ ප්‍රතිවේක්ෂා කරනවා කියන එක නේද? ප්‍රතිවේක්ෂා කරනකොට ප්‍රඥාවෙන් ඒ ආකාරයේ ප්‍රතිවේක්ෂා කරනවා. හැබැයි ඒ හරියාකාරයෙන් ප්‍රඥාවෙන් ප්‍රතිවේක්ෂා කරන එකට විරුද්ධව ක්‍රියා කරනවා අවිද්‍යාව. ඒකෙන් අපච්ච වෙක්කනා එහෙම ප්‍රතිවේක්ෂණාවක් කරන්නට ප්‍රතිපක්ෂව ක්‍රියා කරනවා. ඒක නිසා අපච්ච වෙක්කනා කියනවා. අපච්චක්ක කම්මං අවිද්‍යාවගේ ප්‍රත්‍යක්ෂ වූ කිසි කටයුත්තක් නැත. තමනුත් ප්‍රතිවේක්ෂා නොකොට කටයුත්ත කරයි. එහෙයින් අපච්චක් කම්ම හෙවත් අප්‍රත්‍යක්ෂ කර්ම නම් වේ. ඒ කියන්නේ මේ අවිද්‍යාව කියන එකේ ප්‍රත්‍යක්ෂ කර්මයක් ප්‍රත්‍යක්ෂව කිසි දෙයක් කරන්නේ නැහැ. හැබැයි ඒ අනිත් දේවල් වලට බාධා කිරීමක් තමයි කරන්නේ. තමනුත් අවිද්‍යාවෙන් කියන්නේ නුවණින් තමයි ප්‍රතිවේක්ෂා කරන්නේ. දැන් මෙතෙන්දී අපච්ච වෙක්ක කියලා කියන්නේ අපච්චක්ක කම්ම කියලා කියනකොට තමන් ප්‍රතිවේක්ෂා නොකරන හින්දා ඒක ඒ ආකාරයෙන් හඳුන්වනවා. දුම්මේච්ඡං කියලා කියන්නේ මේද කියලා කියන්නේ ප්‍රඥාවට. ප්‍රඥාවට විපක්ෂ වෙන හින්දා දුම්මේච්ඡ කියලා කියනවා. බාල්‍යං කියලා කියන්නේ බාලභාවය. එතකොට වරදවා සිටීම් ආදී වූ බාලභාවයම හේතුවෙන් බාල්‍ය කියලා කියනවා. අසම්පජඤ්ඤං කියන්නේ සම්පජඤ්ඤය කියලා කියන්නේ ප්‍රඥාවට ඒ ප්‍රඥාවෙන් තොර බවම අසම්පජඤ්ඤය කියලා කියනවා. මන ආකාරයෙන් නොදැන්නේ. මෝහෝ කියලා කියන්නේ අරමුණෙහි මුලා වීම තමයි මෝහය කියලා කියන්නේ. එහෙමනම් මේ අවිද්‍යාව මෝහය හැටියටත් හඳුන්වලා තියෙනවා. කියන්නේ මෝහය කියන්නේ අවිද්‍යාව, අවිද්‍යාව කියන්නේ මෝහය. විශේෂයෙන්ම චෛතසික ධර්මයක් හැටියට අපි අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා අහුවොත් මෝහය තමයි චෛතසික ධර්මය. ඊළඟට පමෝහ. පළමෝහ කියලා කියන්නේ බලවත් මුලා වීම වශයෙන් පමෝහ කියලා කියනවා. සම්මෝහෝ හාත්පස මුලා වීම සම්මෝහය කියලා කියනවා. අවිජ්ජා කියලා කියන්නේ විඳීමට හෝ ලැබීමට නුසුදුසු කාය දුස්චරිතාදී විඳින හින්දා අවිජ්ජා කියලා කියනවා. මතකද අපි මුලින්ම අවිජ්ජා ගැන කතා කරා. විඳින්න සුදුසු නැති කාය දුස්චරිත, විඳින්න සුදුසු නැති වාග් දුස්චරිත, මනෝ දුස්චරිත ආදී විඳින නිසා අවිද්‍යාව කියලා. ඒ අර්ථයෙන් තමයි මෙතන අවිජ්ජා කියලා කියන්නේ. අවිජ්ජෝගෝ හරියට ඕගයක් වගේ. සත්‍යයන් මේ වට දුකේ සත්‍යයන් ගිල්ලන හින්දා හරියට සැඩපහරක් තුල මේ සත්‍යයන් ගිල්ලනවා වගේ අවිද්‍යාව ඕගයක් කියලා හඳුන්වනවා. අවිද්‍යා යෝගෝ වට දුක්ඛේ සත්‍යයන් යොදවන හින්දා අවිද්‍යා යෝග කියලා කියනවා. අවිද්‍යා අනුසය මාර්ගයෙන් අප්‍රහීන වූහුගේ වශයෙන් නැවත නැවත సంతානයන් උපදනා හේන් අවිද්‍යා අනුසය කියලා කියනවා. අවිද්‍යා අනුසය කියනකොට ඒක නසන්න වෙන්නේ සම්පූර්ණයෙන්ම නසන්න වෙන්නේ අරහත් මාර්ග සිතේ නේද? යම් යම් විදිහට මේක තුනී වීමක් වෙනවා කලින් මාර්ග වලින්. නමුත් හොඳටම නසන්නේ අවිද්‍යා අනුසය අරහත් මාර්ග සිතේ. අවිද්‍යා පරිඋට්ටාන. මෙන්න මෙතන හොඳ උදාහරණයකුත් දෙනවා.
මං පැහැරීමෙහි යෙදුණු සොරහු මාර්ගිකයන් පහරන්නාක් මෙන්. දැන් පාර මං පහරන හොරෙක් මාර්ගයේ යන පුද්ගලයන්ගේ බඩු මුට්ටු පැහැර ගන්නවා වගේ කුසල් සිත් පැහැර ගන්නා සොරා ගන්නා හේයින් අවිද්‍යා පරිඋත්ථාන කියලා කියනවා. අවිද්‍යාව කියන එකෙන් තමයි එතකොට මේ කුසල් සිත් පැහැර ගන්න. නැත්නම් කුසලයකට මතුවෙන්න ඉඩක් දෙන්නේ නැත්තේ. නේද? මේ අවිද්‍යා පරිඋත්ථානය නිසා. අවිද්‍යා ලංගී කියලා කියන්නේ උගුල වගේ. උගුල කියන එක. අගුල දොර අගුල වගේ. ඔව්. එතකොට මේක කියනවා මේ නගර ద్వාරයේ පරිගයයි කියන ලද ලංගිය නොහොත් දොර අගුල යෙදූ කල්ලි ඇතුල් නුවර මිනිසුන්ගේ පිටවී යාමත් නුවරින් පිටත සිටින මිනිසුන්ගේ නුවරට ඇතුල් වීමත් වැළකේ. දැන් නගරයක දොරක් තියෙනවා නම් නගරයට ඇතුල් වෙන දොරක් තියෙනවා නම් ඒකේ අගුල දැම්මාම එළියේ ඉන්න මිනිසුන්ට ඇතුළට යන්නත් බෑ ඇතුළේ ඉන්න මිනිසුන්ට එළියට යන්නත් බෑ. අන්න ඒ වගේ යම් පුද්ගලයෙක්ගේ තමන්ගේ ආත්ම භාව සංඛ්‍යාත පුරේ මේ අවිද්‍යාවතමෝ පතිත වේද ඒ පුද්ගලයාගේ නිවනට පමුණවන්නා වූ ප්‍රඥා සංඛ්‍යාත ගතිය වලකි. එතකොට එයාට නිවන සංඛ්‍යාත ගතිය ඒ කියන්නේ ඒ තමන් විසින් හොඳ දෙයක් කරන්නෙත් නැහැ වෙන කෙනෙක් හොඳ දෙයක් කිව්වොත් පිළිගන්නෙත් නැහැ. ඉතින් ඒ ආකාරයෙන් මේ හරියට අර ඒ නගරයට දාපු දොරාගුල වගේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන අයට නිවනට පමුණවන්න නැති විදිහට. ඊළඟට කියනවා අවිද්‍යාව අකුසලයක් කියලා. අනිවාර්යයෙන්ම අවිද්‍යාව කියන්නේ අකුසලයක්. එතකොට අකුසල මූලයක් හැටියටත් කියනවා. අවසාන වශයෙන් අවිද්‍යාව කියන එක අකුසල මූලයක්. අකුසල මුල් කීයක් තියෙනවද? 3යි. මොනවද? ලෝභ දේශ මොහ. ලෝභ ද්වේෂ මෝහ. එතකොට අවිද්‍යාව කියන්නේ මොන මූලයේද? අවිද්‍යාව කියන්නේ මෝහයනේ. මෝහ මූලය නේද? මෝහ මූලය අවිද්‍යාව. හරි. ඔන්න ඔය වචන 25කින් මේ අවිද්‍යාව කියන එක හඳුන්වලා තියෙනවා. ඉතින් මේ අපි මේ විශේෂයෙන්ම දැන් නිर्देश කොටසේ විස්තර ඇතුව බලනවා මේ කොයි විදිහටද මේ කියන්නේ කියලා. එතකොට අවිද්‍යාව කියලා කියන්නේ ඔන්න ඔය කිව්ව ලක්ෂණ තියෙන යම් කිසි ධර්මයකට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා හටගන්නේ මොනවද? සංඛාර. හටගන්න එකට අපි කියනවා ප්‍රත්‍යෝත්පන්න ධර්මයි. ඒක ප්‍රත්‍ය වෙන්නේ අවිද්‍යාව, ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ සංඛාර. එතකොට මතකද අපි කතා කරා සංඛාර කියන ඒවා කොටස් දෙකක් නොයෙකුත් ආකාර වලට කියන එකක් තමයි මේ ශබ්දයෙන් ආපු සංස්කාර කියලා කොටසක් කිව්ව මතකද? අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ආපු සංස්කාරات තිබුණා. ඊට පස්සේ ශබ්දේ වචී සංකාර. ඔව් වචී සංකාරات එකක්. ඒ කියන්නේ අපි කතා කරා නේද? සංකත සංඛාර, අபிසංකත සංඛාර ආදී වශයෙන් නේද? එතකොට ඒවත් සංඛාර. හරි ඒවත් සංඛාර. එතකොට දැන් මෙතනදී කතා කරන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ආපු සංස්කාර විතරයි. හරි අපි මතකද කිව්ව පයෝගාபிසංකාර පයෝගාபிසංකාර කියලා කිව්වේ වීර්යයට නේද? ඒ වගේ දේවල් මෙතන කතා කරන්නේ නැහැ. දැන් අවිද්‍යා පත්‍ය සංඛාරා කියනට අපි කතා කරන්නේම අවිද්‍යා ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යෝත්පන්න වන සංඛාර ගැන තමයි කතා කරන්නේ. එතකොට මෙතනදී කතා කරනවා මොනවද? පුඤ්ඤාபிසංකාර, අපුඤ්ඤාபிසංකාර, ආනෙන්ජාபிසංකාර. මේ තුන තමයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත්තු සංස්කාර. තුන් ආකාරයක් වෙනවා ත්‍රිවිධ වෙනවා. මොනවද මේ පුඤ්ඤාபிසංකාර කියන්නේ කියලා ඊළඟට සාකච්ඡා කරනවා. ඒ තමයි යම් කුසල කර්මයක් කුසල් කරන පුද්ගලයාව පවිත්‍ර කරනවද? අදහස් සම්පූර්ණ කරනවද? පූජ්‍ය භාවයන් උපදවයිද? එහි ඉන්නේ කුසල ධර්මයට පුණ්‍ය කියලා කියනවා. කියන්නේ කුසල කර්මයට අපි කියනවා ඒ කුසල ධර්මයන්ට පුණ්‍ය කියලා කියන පුණ්‍ය කියලා සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ පින් කියලා නේද? එතකොට මෙතන මේ පුණ්‍යාபிසංකාර කියලා කියන්නේ යම් කිසි කුසල ධර්මයක් කරන ගත්තාම ඒකෙන් කෙරෙන්නේ පුද්ගලයාව කියන්නේ පුද්ගලයා පවිත්‍ර කරනවා කියලා චිත්තසංතානයේ පවිත්‍ර කිරීමක් නේ කරන්නේ. අන්න ඒකට අපි කියනවා පුණ්‍යාபிසංකාර කියලා. හරි? එතකොට තව විදිහකට කියනවා. කොහොමද
විපාක ස්කන්ධයේද කර්මයෙන් හටගත් රූපේ කර්මජ රූපේද යම් කුසල කර්මයක් අபிසංස්කරණය කරේද සකස් කෙරේද එහෙයින් ඒ කුසල කර්මය අபிසංස්කාරයේද වේ පුණ්‍යද වේ එහෙයින් පුණ්‍යාபிසංකාරය දැන් මෙතනදී අතරම කියන්නේ දැන් පුණ්‍ය කියන වචනේ මුලින් සඳහන් කරා පුණ්‍ය කියලා කියන්නේ සිතක් පිරිසිදු කරනවා නම් පුණ්‍ය කියලා කියනවා සිතක් පිරිසිදු කිරීමට නම් යම් කර්මයක් කරනකොට නැත්නම් චේතනාවක් නිසා සිතක් පිරිසිදු වෙනවා නම් ඒකට පුණ්‍ය කියලා කියනවා. හරි? දැන් අபிසංකාර කියලා දෙක එකතු වුණාමනේ මේ පුණ්‍ය අபிසංකාර හැදෙන්නේ. එතකොට මේ අபிසංකාර කියලා කියන්නේ මොකද්ද? මේ කරන දේ නිසා ඇති වෙනවා කර්මජ රූප ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඒකට අදාළ විපාකයක් ඇති වෙනවා. ඒ නිසා මේකට කියනවා මේ අபிසංස්කරණය කරනවා කියලා. අபிසංස්කරණය කරනවා කියන එකෙන් කියන්නේ විපාක ස්කන්ධ සහ කර්මජ රූප සකස් වීම. සකස් ඒක ප්‍රතිඵලයක් හැටියටයි වෙන්නේ. හරි? ඒවා හට ගැනීමක් වෙනවද? අபிසංස්කරණයක් කරනවද? අන්න ඒ නිසා මේක පුණ්‍ය අபிසංඛාරය කියලා කියනවා. එකක් තමයි සිත පිරිසිදු කරන ගතිය. ඒකෙන් ඉදිරියේදී විපාක ස්කන්ධ ඒ වගේම කර්මජ රූප හට ගන්න සිද්ධ වීම ක්‍රියාත්මක වීම ඒ දෙක එකතු කරලා කියනවා පුණ්‍යාභි සංඛාර කියලා. එහෙමනම් අපිට තේරෙන දෙයක් තමයි මේ පුණ්‍යාභි සංඛාර කරනකොට සිත පිරිසිදු වෙනවා. ඒ වගේම අනාගතයේදී ඵල වශයෙන් විපාක ස්කන්ධ ඒ වගේම කර්මජ රූපත් ඇති වෙන්න ඒක හේතු වෙනවා. ඒක තමයි පුණ්‍යාභි සංඛාර කියලා කියන්නේ. පැහැදිලි නැත්නම් ඕන වෙලාවක නවත්තලා අහන්න. ඊළඟට අපුණ්‍යාභි සංඛාර. හරි පුණ්‍ය කියන එකට විපක්ෂව තමයි අපුණ්‍ය කියලා තියෙන්නේ නේද? අර කලින් කිව්වේ කොහොමද සිත පිරිසිදු කරනවා කියවනේ. දැන් එතකොට මෙතනදි මොකද වෙන්නේ? සිත කිලුට කරනවා. හරි? ඒ වගේම හැබැයි සිත කිලුට වීමත් එක්කම අනාගතයේදී විපාක දෙන්න කර්මජ රූප ඇති වෙන්න මේක සංස්කරණය කිරීමක් වෙනවා. එහෙමනම් ඒකට කියනවා අපුණ්‍යාභි සංස්කාර කියලා. ඊළඟට ආනෙන්ජාභි සංඛාර. කම්පා නොවේයි කියන එක තමයි ආනෙන්ජ කියලා කියන්නේ. කම්පා වෙන්නේ නැහැ කියන අර්ථයෙන් තමයි ආනෙන්ජ කියලා කියන්නේ. කම්පා නොවන්නා වූ කුසල ධර්මයම අபிසංස්කාර වෙනුයි ආනෙන්ජාභි සංඛාර. මේක දැන් බලන්න ඔන්න හොඳට බලන්න. මේක දැන් කියනවා. දැන් අපි කලින් කිව්ව පුණ්‍යාභි සංඛාර කියනකොට ඒ කරන සංස්කාරය නිසා අනාගතයේදී විපාක ඇති වෙනවා. ඒ වගේම කර්මජ රූපත් ඇති වෙනවා කියලා නේ. ඒකයි අපි අபிසංස්කාර කියලා කිව්වේ. සිත පිරිසුදු කරන හින්දා පුණ්‍ය කිව්වා. ඊට පස්සේ අபிසංස්කරණය කරන හින්දා විපාක සහ කර්මජ රූප අපි කිව්වා අபிසංඛාර කියලා. ඒතකොට මේ දෙක එකතු වෙනවා පුණ්‍යාභි සංඛාර. දැන් බලන්න මෙතන ආනෙන්ජාභි සංඛාර කියන එකේ වෙනසක් තියෙනවා. කම්පා නොවන්නා වූ කුසල ධර්මයේම අபிසංඛාර වේනොයි ආනෙන්ජාභි සංඛාර නම. ඒ කියන්නේ දැන් ඒ කරන යම්කිසි ආනෙන්ජාභි සංඛාරයක් කරනකොට ඒකේ ඇති වෙන ප්‍රතිඵලයක් ඒ කරන එක අනුවම සකස් වෙනවා. විපාක ලැබෙනවා. නමුත් ඒක සකස් වෙනවා. අපි ඉදිරියේදී තව ටිකක් සාකච්ඡා කරමු. ආනෙන්ජාභි සංඛාර. කම්පා නොවේ කියන එකයි ආනෙන්ජ කියන්නේ. කම්පා නොවන්නා වූ කුසල ධර්මයේම අபிසංඛාර වෙනුයි ආනෙන්ජාභි සංඛාර කියලා කියන්නේ. අපි ඉදිරියේදී තව කතා කරනවා මේකේ වෙනස. ඊළඟට කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා සංඛාරය තුන් දෙනෙක් මතු කරලා කියනවා. මොනවද මේවා? කාය සංඛාර කියනකොට අපි කිව්වා මේ කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා නම් කරේ මොනව පදනම් කරගෙනද? ద్వාර පදනම් කරගෙන තමයි අපි එම බෙදීමක් කරේ නේද? එතකොට කාය ద్వාරය විසින් පවත්වන ලද කුසල අකුසල කර්ම එහෙම නැත්නම් කාය ద్వාර හේතු කොටගෙන පැවත්වා වූ
කුසල අකුසල කර්ම එහෙමත් නැත්නම් කායද්්වාරයේ විසින් සකස් කරන ලද එහෙමත් නැත්නම් කායද්්වාරයාගේ සංස්කාරය කාය සංස්කාර නම. එතකොට කය කියන එක අපි දන්නන්නේ කය කියනකොට නේද? ඒ කය යොදාගෙන යම් කිසි කුසල අකුසල කර්මයක් කරා නම් ඒක තමයි කාය සංඛාර කියලා කියන්නේ. ඒ විදිහටම වාග්ද්වාරයේ කරන කොටගෙන මොනවා හරි පැවති සංස්කාරයෝ වචී සංස්කාර කියලා කියනවා. එතකොට ඒක තවදුරටත් ඉස්සරහට තියෙනවා. විස්තර කරලා තියෙනවා. ඊළඟට මනෝද්වාරයේ කරන කොටගෙන කියන එකේ තේරුම මොකද්ද? හේතු කොට. ඔව් උපකාර. මනෝද්වාරයෙන් ඒක ආශ්‍රය කරගෙන. මනෝද්වාරයේ උපකාර කරගෙන නේද? එතකොට කායද්්වාරයේ උපකාර කරගෙන එතකොට තමයි මේ කරන කොටගෙන කියන එකේ තේරුම. හරි? එතකොට එහෙම මනෝද්වාරයේ කරන කොටගෙන පවතින සංස්කාරයෝ චිත්ත සංඛාර කියලා කියනවා. හරි? චිත්ත සංඛාර කියලා කිව්ව එතකොට මනෝද්වාරයේ කරන කොටගෙන පවතින සංස්කාර. ඊළඟට මෙතෙන්ද කියනවා පුණ්‍ය වූ සංස්කාරය එදින් සකස් කරන්නේ නම් පුණ්‍ය ඵල සංඛ්‍යාත භව සම්පත්තිය කරා එළඹ සිටියා වූ ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විඥාණය වේ. පුණ්‍යාභි සංස්කාරයක් සකස් කරා නම් ඒකේ ඵලය වෙන්නේ මොනවද? භව සම්පත්තිය කරා එළඹ සිටියා වූ ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විඥාන. ඊළඟට අපුඤ්ඤ වූ සංස්කාරය සකස් කරනවා නම් මෙතනදී කියන පොඩ්ඩක් මට එක වචනයක් වැරදුනා. භව සම්පත්තිය කරා. හරි? භව සම්පත්තිය කරා. පුණ්‍ය වූ සංස්කාරයෙන් භව සම්පත්තිය කරා එළඹ සිටියා. ඒ කියන්නේ සුගති භූමිය. පොදුවේ ගත්තම සුගති භූමියක ප්‍රතිසන්දිය ප්‍රවෘත්ති විඥාන සඳහා තමයි මේ පුණ්‍යාභි සංස්කාරය සකස් කරනකොට ඵලය වෙන්නේ. හරි? අපුඤ්ඤාභි සංස්කාරය සකස් කරනවා නම් විපත්ති භවය කරා එළඹ සිටියා වූ. ඒ කියන්නේ දුගති එළඹ සිටියා වූ ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විඥාන වෙනවා කියලා තියෙනවා. ඊළඟට කියනවා නොසෙලෙන්නා වූ සමාධියට ප්‍රතිපක්ෂ ධර්මයන්ට අති දුරස්ත වූ බැවින් ආනෙන්ජ නම් වූ සංස්කාරයන් සකස් කරන්නේ නම් ආනෙන්ජන භව සම්පත්තිය කරා එළඹ සිටියා වූ ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විඥාන වේ කියලා කියනවා. අපි ඉස්සරහට තව ටිකක් කතා කරන්න බලමු. ඒතකොට ආනෙන්ජ සංස්කාර සකස් කරොත් ආනෙන්ජ භව සම්පත්තිය සඳහා තමයි මේ ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විඥාන සකස් වෙන්නේ. පුණ්‍යාභි සංඛාර වුණොත් සම්පත්තිකර භවයක් සඳහා. එතකොට අපුඤ්ඤාභි සංස්කාර සකස් කරනවා නම් ඒක විපත්තිකර භවයක් සඳහා. ඒ කියන්නේ දුගතිය කරා යන්න සුදුසු වෙන ආකාරයෙන් තමයි ඒක ප්‍රවෘත්ති ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විඥාන සකස් වෙන්නේ. ආනෙන්ජ සංස්කාර කරනකොට ආනෙන්ජ භව සම්පත්තිය කරා යන්න තමයි එළඹ සිටියා වූ ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විඥාන සකස් වෙන්නේ. ඒතර විස්තර වශයෙන් ගත්තොත් පුණ්‍යාභි සංස්කාර කියලා කියන්නේ දැන් මෙතන පුණ්‍යාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනන්ජාභි සංඛාර කියනකොට එතන සංඛාර කියන වචනයෙන් අර්ථ ගැන්වෙම චේතනාව. හරි? ඒතර පුණ්‍යාභි සංඛාර කියලා කියන්නේ කුසල චේතනාව. එතකොට මේ කුසල චේතනාව ආකාර දෙකකට අපිට මෙතන විස්තර කරලා දෙනවා. ඒ තමයි අපි දන්නවා කුසල් ගත්තාම අපිට තියෙනවා තුන් ආකාරයක හතර ආකාරයක කුසල් තියෙනවා නේද? කාමාවචර කුසල්, රූපාවචර කුසල්, අරූපාවචර කුසල්, ඊට පස්සේ අපිට තියෙන ලෝකෝත්තර කුසල්. දැන් මෙතනදී පුණ්‍යාභි සංඛාර හැටියට ගන්නකොට ගන්නේ කාමාවචර කුසලුයි රූපාවචර කුසලුයි තමයි පුණ්‍යාභි සංඛාර හැටියට ගන්න. කාමාවචර කුසල් චේතනාවයි රූපාවචර කුසල චේතනාව. අපි දන්නා සංඛාර කියනකොටම චේතනාව. එතකොට කාමාවචර කුසල් චේතනා කීයක් තියෙනවද? කාමාවචර 8යි. 8යි නේද? මහා කුසල් සිත් 8 තියෙන චේතනාව නේද? ඒ තමයි. ඔව්. එතන අෂ්ටවිධ කාමාවචර කුසල චේතනාව. අරූපාවචර චේතනා කීයක් තියෙනවද? sorry සමාවෙන්න රූපාවචර. රූපාවචර චේතනා 5යි නේද? ප්‍රථම ධාන
සිතේ ဒုတိယ චේතනාව, ဒုတိ ය ධානය සිතේ චේතනාව, තතිය ධානය සිතේ චේතනාව, චතුර්ථ ධානය සිතේ චේතනාව, පංචම ධානය සිතේ චේතනාව. පංචම ධානය සිත. ඒ සියල්ලම කුසල් සිත් තමයි අපි මෙතන ගන්න. නේද? විපාක ක්‍රියා නෙවෙයි කුසල් ගන්න. අෂ්ටවිධ කාමාවචර කුසල චේතනාවයි පංචවිධ රූපාවචර කුසල චේතනාවයි තමයි මේ පුඤ්ඤාභි සංඛාර හැටියට ගන්න. හොඳයි. එතකොට මේ පළවෙනියට කිව්ව අෂ්ටවිධ කාමාවචර කුසල චේතනාවත් ඊට පස්සේ කොටස් දෙකකට මුලින් සඳහන් කරනවා. ඒ කොහොමද? දාන චේතනාව, සීල චේතනාව කියලා විදි දෙවිදියකට කියනවා. එතකොට මෙතනදී අපි අෂ්ටවිධ කාමාවචර කුසල චේතනා, පංචවිධ රූපාවචර කුසල චේතනා කියවනේ එතන සිත් කීයක චේතනා එනවද? 13ක. සිත් 13ක. 13යි. ඔව්. එතකොට චේතනාව 13ක් නේද? එතකොට මෙතන කියනවා තෙලස් චේතනාවෝම, තෙලස් චේතනාව කියලා මේ 13 මේ චේතනා 13ම අර කිව්ව සිත් 13ේම චේතනාව භාවනාමය කුසල චේතනාවෝ කියලා කියනවා. දැන් බලන්න දාන චේතනා, සීල චේතනාවෝ කියලා කොටස් දෙකක් ගත්ත කාමාවචර කුසල චේතනාව නේ. කාමාවචර කුසල චේතනාව ගත්ත දාන චේතනාව, සීල චේතනාව කියලා. ඊළඟට එහෙම කිව්වට මේ සිත් 13ම භාවනාමය කුසල චේතනා හැටියටත් ගන්නවා. ඒක යෙදෙන ආකාරය අනුව මේක දැන් ඉස්සරහට විස්තර කරනවා කොහොමද මේවා වෙනස් වෙන්නේ කියලා. දැන් මේ 13ක් වෙච්ච චේතනාවන් අතරින් ඥාන විප්‍රයුක්ත චේතනාව තියෙනවානේ. අපි දන්නවා කාමාවචර කුසල් සිත් 8 නේද? තියෙනවා ඥාන විප්‍රයුක්ත. ඒ කියන්නේ ඥානය නොයෙදෙන සිත් කීයක් තියෙනවද? 4යි. සිත් 4ක් තියෙනවා නේද? එතකොට ඒ වගේ භාවනාවක් යෙදෙනවා කියලා ප්‍රකටයිද? ඥානයක් යෙදෙන්නේ නැත්තම් නෑ. ඒක ප්‍රකට නෑ නේද? මෙතනදී කියන්නේ යන්නදී පොඩ්ඩක් හොඳින් තේරුම් ගන්න වෙනවා. අපිට හිතෙනවා භාවනාවක් නම් ඥානෙ යෙදෙන්න ඕනේ කියලා නේද? දැන් එතකොට මෙතනදී කියන එක තමයි මේ චේතනා 13න් 4ක් තියෙනවා ඥාන විප්‍රයුක්ත චේතනාව. නේද? කාමාවචර අෂ්ටවිධ කුසල චේතනා වලින් 4ක් ඥාන විප්‍රයුක්තයි. හරි? එතකොට අපි දැන් මෙතනදී කිව්වා මේ සිත් 13ේම තියෙන චේතනාව භාවනාමය කුසල චේතනා කියලා ගන්නවා කියලා නේද? එතකොට දැන් කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් ඥාන විප්‍රයුක්ත සිතුත් ගන්න පුළුවන්ද මේ භාවනාමය වූ කුසල චේතනා හැටියට කියලා ප්‍රශ්නයක් එනවනේ. එතකොට මෙතෙන්දි සඳහන් කරනවා පුහුණු කළා වූ ධර්මයේ හදාරන්නා වූ පුද්ගල තෙමේ එක් අනුසන්දියකුදු අනුසන්දි දෙකකුදු ඉක්ම ගිය කල්හිත් නොදනි. නොහොත් හදාළ ධර්මය අනුසන්දියට වන් කල්හිත් එක් අනුසන්දියක් අනුසන්දි දෙකක්ද නොදනි. පසුව ආවජනා කල්ලි දැනගන්නේ යම්සේද එපරිද්දෙන්ම කසින පරිකර්ම කරන්නා වූ යෝගාවචරයා හටද පුහුණු ධ්‍යාන ප්‍රතිවේක්ෂා කරන්නා වූ යෝගාවචරයා හටද පුහුණු කමඨහන මෙනෙහි කරන්නා වූ යෝගාවචරයා හටද ඥාන විප්‍රයුක්ත භාවනාවකද වේ කියලා කියනවා. දැන් විශේෂයෙන්ම පුරුද්දෙන් ගොඩක් පුහුණු වෙච්ච කෙනෙක් යම් දෙයක් කරනකොට හරියට මෙහෙම අපි මේ සරල උදාහරණයක් මේක හරියටම ගැලපෙනවා කියලා හිතන්න එපා. මේක මේ මට මතක් වෙච්ච උදාහරණයක්. දැන් බලන්න යම් කෙනෙක් රියදුරු පුහුණු වෙනකොට ඒ කියන්නේ වාහනයක් පදවන්න පුරුදු වෙන කාලේ බොහොම පරිස්සමෙන් නේද? වෙන එකක් අර හෑන්ඩ් බ්‍රේක් එක බුරුල් කරනවා නම් තද කරනවා නම් ඒක දිහා බලලා උස්සර ඒ විදිහටනේ කරන්නේ නේද? ඉතින් මේ ගියර් එකක් මාරු කරනවා නම් ඒක දිහා බලලා ඒ විදිහට කරන්නේ නේද? නමුත් කාලයක් පුරුදු වෙනකොට එතකොට එයාට දැන් කෙනෙක් බලාගෙන හිටියොත් මෙයා හොඳට සතිමත්ව මේක කරනවා කියලා පේනවනේ.
ස්ටීරියන් එක අල්ලන විදිහ, කණ්ණාඩි හදන විදිහ, ගියර් එකක් මාරු කරන විදිහ ඒක හොඳටම දැන් හොඳටම පේනවා මෙයා සතිමත්ව ඒක කරනවායි කියලා නේද? නමුත් දැන් හොඳට පුහුණු වුණාට පස්සේ කාලයක් ගියාට පස්සේ ඒ කිසිම දෙයක් ඒ විදිහට කර යුතු නැහැනේ. ඒක නොකරනවා නෙවෙයි ඒ සියල්ලම කරනවා. නමුත් අර විදිහට වෙන වෙනම හොය බල කරන්නේ නැහැ. නමුත් ඒක පුරුද්දක් හැටියට ඒක ඒ විදිහට කරනවා. දැන් මෙතනදි කියන්නේ මේ හොඳට මේ පුහුණු වෙච්ච කමටහනක් තියෙනවා නම් යම්කිසි යෝගියෙක් යම් කමටහනකට හොඳට පුරුදු ඇති කරගෙන තියෙනවා නම් එහෙම යෝගියෙකුට දැන් බලන්න මෙතනදි කියනවා මේ කසින පරිකර්මය කරන්නව යෝගාට ඒකට පුහුණු වූ ධ්‍යාන ප්‍රත්‍යක්ෂා කරන යෝගාවචරයට පුහුණු වූ කමඨාන මෙනෙහි කරන්නව යෝගාවචරයට ඥාන විප්පයුක්ත භාවනාවකුත් සිද්ධ වෙනවා කියලා. එතකොට ඒකෙන් කියන්නේ අපි හුරුවෙන් යමක් කරනවා නම් ඒකට ඥානෙ යෙදෙන්න ඕනේ කියලා අත්‍යවශ්‍ය නැහැ. හැබැයි ඒකත් භාවනාවකම කොටසක් හැටියට තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඒක නිසා මෙතෙන්ද කියනවා ඒ සිත් 13ේම තියෙන චේතනාව භාවනාමය කුසල් හැටියට දක්වනවා කියලා. ඒක පැහැදිලිද? ප්‍රශ්න මොනවා හරි තියෙනවද? ජයන්ත මහත්තයා මට ඉස්සර ඉගෙනගත්තු එකක් මතක් වුණා. ඔබතුමාට මතක ඇති අපි විද්‍යාරත්න සර්ත් එක්ක මේ සූවිසි ප්‍රත්‍ය කරනකොට ඔය ප්‍රශ්නේ ආව එක ප්‍රත්‍යකදී මම හිතන්නේ එක්ක ධානා ප්‍රත්‍යදී හරි උපනිශ්‍රේ ප්‍රත්‍යදී හරි අර ප්‍රත්‍යවේක්ෂා ඥාන කරනකොට එතන අපිට අට කතාවෙත් දාලා තිබුණේ සිත් 12ම අපි ඔක තර්ක කරා කොහොමද ඥාන විප්‍රයුක්තව කරන්නේ කියලා. දැන් ඇත්තටම මෙතන ඒකට උත්තරේ තියෙනවා. මෙතන ඒකට උත්තරේ තියෙනවා. අපිට මේ ප්‍රශ්නේ ආවා කොහොමද මේ ඥාන විප්‍රයුක්ත සිත් වලින් විදර්ශනා කරන්නේ කියලා. ඔව්. ප්‍රත්‍යවේක්ෂා ඥාන වලට මම හිතන්නේ ඒකට අර 12 මේ 8ම ගන්නෙ කොහොමද කියලා නේද? අන්න ප්‍රත්‍යවේක්ෂා ඥාන වලට ගන්න කොයි. දැන් මෙතෙන්දි කියනවා ඒ කියන්නේ ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන් ඥාන විප්‍රයුක්ත සිත් වල. ඒ විදිහේ ඔව් ඒක තමයි කියන්නේ. ඔව්. මෙතෙන්දි ඒක පැහැදිලිව කියන්නේ. ඒ අර ගොඩක් පුහුණු කර කෙනෙකුට අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ ඥානෙ යෙදෙන්න ඕනේ කියලා. ඒ පුහුණුවේ ප්‍රතිඵලයක් හැටියට ඒ විදිහට මේ ඥාන විප්‍රයුක්ත සිතින් ඒ දේවල් කරනවා. එතකොට ඇත්තටම භාවනාමය කුසලයක් වැඩෙනවා ඥාන විප්‍රයුක්ත සිත් වලින්. ඒක තමයි මෙතන විශේෂයෙන්ම දක්වලා තියෙන්නේ. මේ හැම අර ධර්ම ඉගෙන ගන්න කෙනෙක් මේ සංදි මේ හරියට මේ ඒ කියන්නේ පස්සේ බලනකොට යාට තේරෙනවා. නමුත් ඒක කරගෙන යනකොට එහෙම අවශ්‍යතාවයක් දැනෙන්නේ නැහැ. හොඳයි. ඊළඟට කියනවා දානය අරබය. දානය නිසා යම් චේතනාවක් යම් සංචේතනාවක් යම් චින්තන සමංගී වූ පුද්ගලයාගේ භාවයයි කියනද සිතවිල්ලක් උපදීද මේ චේතනාත්මෝ දානමය වූ පුණ්‍යාභි සංස්කාරය කියලා කියනවා. දැන් අපි කතා කරේ මෙතෙක් කල මේ අපිට සිත් 13ක් ලැබෙනවා. කාමාවචර කුසල් සිත් 8යි රූපාවචර කුසල් සිත් 5යි. ඒ 13 තියෙන චේතනාව තමයි එතකොට පුණ්‍යාභි සංඛාර කියලා කිව්වේ. ඒතර පුණ්‍යාභි සංඛාර කියන තැනදී අපිට කිව්වා කොයි ආකාරයෙන්ද දෙන්නේ සීලමය දානමය වශයෙන් සීලමය වශයෙන් භාවනාමය වශයෙන් කියන ආකාර තුනක් දක්වලා කිව්වා. කාමාවචර චේතනා කොයි ආකාරයෙන් දෙනවයි කියලා කිව්වේ දානමය වශයෙන්ුයි ඊට පස්සේ සීල වශයෙන්. නැත්නම් දාන චේතනාව සහ සීල චේතනාව කියලා කිව්වා. එතකොට භාවනාමය චේතනාව ගත්තාම මේ සිත් 13ේම යෙදෙන චේතනාව භාවනාමය කුසල චේතනාව කියලා අපි දැන් දැනගත්තා. ඊළඟට මෙතෙන්දි කියනවා නැවතත් අර දානය ගැන කතා කරනවා. දානයක් අරබයක්. ඒ කියන්නේ අරමුණු කරගෙන. නැත්තම් දානේ නිසා දානයක් දීමේ කටයුත්තක් නිසා යම්කිසි චේතනාවක් කියන්නේ දාණයට සම්බන්ධ නේද? දීමේ චේතනාවනේ තියෙන්නේ. යම් සංචේතනාවක්. ඒ පුද්ගලයාගේ ඒ සිතේ එහෙම සිතවිල්ලක් උපදිනවා නම් ඒ චේතනාව දානමය වූ පුණ්‍යාභි සංස්කාරයක් කියලා කියනවා. හරි? දානයක් දීමට යම් කෙනෙකුට සිතවිල්ලක් ආවා නම් ඒ සිතවිල්ල ඔස්සේ ක්‍රියාත්මක වෙනකොට ඒක කියනවා දානමය වූ
පුඤ්ඤාභි සංස්කාරය. ඒ තමයි චේතනාව. එතන දානමය වූ පුඤ්ඤාභි සංස්කාරය. ඊළඟට සීලයක් අරබය. යම් කිසි චේතනාවක් පහළ වුණොත් ඒ චේතනාව සීලමය වූ පුඤ්ඤාභි සංඛාරයක්. නේද? එතකොට දැන් අපිට ඇස සංවර කරගන්න කියලා හිතුණොත් ඒක සීලමය වූ පුඤ්ඤාභි සංඛාරයක්. ඊට භාවනාව නිසා යම් චේතනාවක් යම් සිතිවිල්ලක් උපදීද ඒ චේතනා තමෝ භාවනාමය වූ පුඤ්ඤාභි සංඛාරයක් කියලා කියනවා. නේ? භාවනාව නිසා දැන් අපිට කලින් කිව්ව තැන සීලමය කියනකොට අපි කාය වාක් මනෝ කියලා කියන්නේ නේද? දැන් මෙතනදී කියනවා භාවනාව නිසා යම් චේතනාවක් යම් සිතිවිල්ලක් උපදිනවා නම් ඒක භාවනාමය වූ පුඤ්ඤාභි සංස්කාරයක් වෙනවා. හරි? ඊළඟට තවද සිවුරු පිරිකර ආදී වූ සිව්පසයන් අතුරෙන්ද රූප ආරම්මනාදී වූ ෂඩාලම්බනයන් අතුරෙන්ද බත් ආදී වූ දාන වස්තුන් අතුරෙන්ද ඒ දාන වස්තු පරිත්‍යාග කරන්නා වූ පුද්ගලයා හට දාන වස්තු සපයන පූර්ව භාග අවස්ථාවේද පරිත්‍යාග කරන අවස්ථාවේද පසුව සොම්නස් සිටින් නැවත නැවත අනුස්මරණය කරන අවස්ථාවේද කියන මේ තුන් අවස්ථාවෙහි පවත්නා චේතනා තුමෝ දානමය චේතනා නමයි. එතකොට මේ දානමය චේතනා කියනකොට අපි කියනවා නේද పూర్ව චේතනා, මුංචන චේතනා, අපර චේතනා කියලා තුන් ආකාරයක් කියනවානේ. పూర్ව චේතනා කියලා කියන්නේ දානයක් දෙන්න කලින්ම තාම දානෙ ප්‍රදානය කරලා නැහැ. මේ ඊට කලින් ඒකට ලකලෑස් වෙනකොට හිතනකොට ඒ පිළිබඳව ඇති කරන චේතනාව දානමය චේතනාවක්. ඒ වගේම දාන වස්තු පිරිනමනකොට ඒක පිරිකරක් වෙන්න පුළුවන් මොනවා හරි සිව්පසයෙන් දෙන දෙයක් වෙන්න පුළුවන් මොනවා වුණත් කෑමක් බීමක් හරි මොනවා හරි ඇඳුමක් පැළඳුම් මොනවා හරි දෙනකොට ඒ දෙන අවස්ථාවෙත් ඒක දානමය චේතනාවක් වෙනවා. ඊළඟට දීලා ඒ ගැන අනුස්මරණය කරනකොට හැබැයි මානෙන් එහෙම නෙවෙයි. ඒ තමන් කරපු කුසල කර්මයක් හැටියට අනුස්මරණය කරනකොට එතනදිත් දානමය චේතනා අපි ඒක කියනවා අපර චේතනා කියලා නේද? ඔව්. පූර්ව චේතනා ඒක අර තියෙනද? කියන්නේ සමාවෙන්නස එතනදී අර ආදී කල්යාණම් මජ්ජේ කල්යාණම් පරියෝසන කල්යාණම් කියන ඒ තුනටම නේද ඒ කියන්නේ? ඒ තුනට වඩා එතන කියන්නේ අර මම කතා කරේ මොකද්ද එතන කියන්නේ කලින් කරපු නේද? අපි කිව්වේ චේතනාව ගත්තාම పూర్ව චේතනා. పూర్ව චේතනා කියලා කියන්නේ ඒ දාණය දෙන්නට පෙර කලින් ඇති වෙන දාණය දීම සඳහා ඇති වෙන චේතනාව. එතන මුංචන චේතනා කියලා කියන්නේ ඒ දාණය දෙන්න අවස්ථාවේදී ඇති වෙන චේතනාව. ඊළඟට අපර චේතනා කියලා කියන්නේ දාණය දීමෙන් පස්සේ ඇති වෙන චේතනා. ඒ තුනම දානමය චේතනා. කියන්නේ සමාන දැන් මහත්තයා හිල්ඩ මහත්මිය ඇහුවේ ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං කියලා ධර්ම රත්නයේ ස්වාක්කාත ගුණයට කියන්නේ. අන්න. ඒ කියන්නේ මුල මැද අග පිරිසිදුයි කියන එක නේද? යහපත්. ඔව්. යහපත් කියන. හරි. හොඳයි. බොහොම පිං ඒක අපි මේ විදිහට දරාගමු. ඊට පස්සේ සීලය සම්පූර්ණ කිරීම පිණිස පැවිදි වෙනවායි කියලා විහාරයකට කවුරු හරි යනවා නම් පැවිදි වෙනවා නම් ඒ වගේම ඒ අදහස මුදුන් පමුණවාගෙන මම දැන් පැවිද්දෙක් වුණා කියලා එහෙම හිතනවා නම් අන්න ඒ ආවර්ජනය කරන කෙනාට ඒ වගේම මේ ප්‍රාතිමෝක්ෂ සීල රකින්න කෙනාට චීවර ආදී ප්‍රත්‍යයන් ප්‍රත්‍යවේක්ෂා කරලා ගන්න එක්කෙනාට දැන් දානයක් දුන්නාම දානේ ප්‍රත්‍යවේක්ෂා කරලා වන්දන ඒ ස්වාමින් වහන්සේට ඒ වගේම රූප ශබ්ද ආදී ආලම්බනයක් හමු වුණාම අපි කියන්නේ ద్వාර වහ ගන්නවා කියලා ආරක්ෂා කර ගන්නවා කියලා එයාට ඒ තැනැත්තාට ඒ වගේම පිරිසිදු ආජීවයක් කරන කෙනාට තියෙන චේතනාව සීලමය චේතනා වෙනවා. එතකොට ඒ ආකාරයෙන් දැන් කලින් දානමය චේතනා කිව්ව දැන් සීලමය චේතනා ඒ ආකාරයට පැහැදිලි කරනවා. ඒ කියන්නේ සීලයක් සම්පූර්ණ කිරීම සඳහා ජයන්තමල්ලි අවසරයි. එතකොට මේ පැවිදි වෙනවා කියන්නේ අපි සිල් ගන්න එකත් ඒකට අයිතිද? ආජීව අෂ්ටමක සීල හරි අට සිල් හරි. ඔව් ඒවත් සීලමය චේතනා.
ඒවත් සීලමය චේතනා. දැන් මෙතනදී දැන් අපිත් සීලයක් සම්පූර්ණ කරගන්නනේ. අපිත් සීලය පුරුදු කරගන්නනේ. අපි මේ ආජීවාෂ්ටමක සීලය හෝ උපෝසත සීලය සමාදන් වෙනකොට ඒක සීලමය චේතනාවක්. ඒ කියන්නේ අපේ ඒ ద్వාර දෙකෙන්ම විශේෂයෙන් නේද? කාය වාග් කියන ద్వාර දෙකෙන් සිදුවෙන වැරදි වළක්වා ගන්නවා කියලා ඒ වගේම ඊටත් එහා ගිය උපෝසත අෂ්ටාංග සීලිය වගේ දෙයක් සමාදන් වෙනකොට අපිට ඇති වෙන්නේ සීලමය චේතනාවක්. ඒ කියන්නේ අපි දැන් හෙට සිල් ගන්නවා, හෙට මම සිල් ගන්නවා, සීලයක් ආරක්ෂා කරනවා කියලා හිතනකොටත් සීලමය චේතනාවක්. ඊට පස්සේ සිල් ගන්න අවස්ථාවෙත් සීලමය චේතනාවක්. ඊට පස්සේ සිල් අරගෙන සිල් මිදිලා කලින් දවසේ ගත්ත සීලය ගැන හිතනවා නම් ඒකත් සීලමය චේතනාවක්. ඒ වගේ හිතන්න පුළුවන්. සීලයක් ගැන චේතනා කිරීමක් තමයි සීල චේතනා කියලා කියන්නේ. සීලමය චේතනා කියලා කියන්නේ. ඊළඟට විදර්ශනා මගින් චක්කායතනාදී චක්කු විඥානාදී වශයෙන් චක්කු සම්පාසාදී වශයෙන් රූප සංඥා ජරා මරණ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් භාවනා කරන එකනට උපදින්නේ භාවනාමය චේතනා. අපි එතකොට යම් කිසි කෙනෙක් විදර්ශනා කරනවා නම් ඒ කියන්නේ සංස්කාර ධර්මයක් අරගෙන ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා කරනවා නම් ඒ යට උපදින චේතනාව භාවනාමය චේතනා. නේද? හොඳයි. මම හිතනවා අපේ කාලය ඉක්ම ගිහින් තියෙන හින්දා අපි මෙතකින් අවසන් කරමු මේ පොත පරිහරණය කිරීම. මොන හරි ප්‍රශ්නයක් තියෙනවද? හොඳයි. එහෙමනම් අපි අද දවසේ සාකච්ඡාව නවත්තමු. ශ්‍රීමති මහත්මිය ඔබතුමියට හිතාමත්ම ගෞරවයෙන් වෙනවා. අද විදර්ශනා භාවනාවක් අපි සුපුරුදු පරිදි කරලා දෙවියන්ට පින් දීලා සාකච්ඡාව නිමා කරමු. තෙරුවන් සරණයි. සෑම දිනාටම තෙරුවන් සරණයි. අද දවසේ අප සෑම සියලුම දෙනා පැය දෙකකටත් මදක් වැඩි කාලයක් විදර්ශනා ප්‍රතිසංයුක්ත අභිධර්ම දේශනා වාරයකට සම්බන්ධ වුණා. අප සෑම සියලුම දෙනා ධර්ම ශ්‍රවණය කරා. ජයන්ත මහත්මයා මහත් වූ වේස මහන්සියක් දරලා පැය දෙකක් එක දිගට කතා කරමින් අපිට ධර්මය දේශනා කළා. අප සෑම සියලුම දෙනා රැස් කරගත්තා වූ සියලුම කුසල ධර්මයන් අපි ත්‍රිලක්ෂණයට හරවමු. විදර්ශනා ප්‍රතිසංයුක්ත වූ අභිධර්ම අධ්‍යයන වාරයේදී පහළ වූ නාම රූප ස්කන්ධ ආයතන ධාතු ආදී වූ පරමාර්ථ ධර්ම ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිව නැතිව ගිය බැවින් අනිත්‍යය. ඇතිවීම නැතිවීම දෙකින් නිරතුරු පීඩා විඳ බැවින් දුක්ඛයෝය. තම තමන් කැමැති ලෙස නොපැවති බැවින් අනාත්මයෝය. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ නාම රූප ස්කන්ධ ආයතන ධාතු යන පරමාර්ථ ධර්ම සමූහය පීලන සංකත සංතාප විපරිණාමාර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තයෙන් දුක්ඛ සත්‍ය නම් වන්නේය. ඒ දුක්ඛ සත්‍ය උපදවන්නා වූ పూర్ව භව තෘෂ්ණාව ආයුහන නිධාන සංයෝග පලිබෝධාර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තයෙන් සමුදය සත්‍ය නම් වන්නේය. දුක්ඛයේත් සමුදයේත් නොපැවැත්ම නම් වූ නිර්වාණ ධාතුව නිස්සරණ විවේක අසංකත අමතාර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තයෙන් නිරෝධ සත්‍ය නම් වන්නේය. දුක පිරිසිඳ දකින්නා වූ සමුදය ප්‍රහාණය කරන්නා වූ නිරෝධය සාක්ෂාත් කරන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය නියාන හේතු දස්සන අධිපතේයාර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තයෙන් මාර්ග සත්‍ය නම් වන්නේය. අනන්ත සසර පටන් ලොව වැඩ වදාළ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් කෙලෙස් ගිනි මැල නිවා සසර දුක් තරණය කොට වදාළසේක. ඒ මහෝත්තම වූ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ඇතුළු යම් තාකාරයන් වහන්සේලාට සදාකල් අපගේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා. අපගේ ජීවිතද පූජා කරමු, පූජාම වේවා. අපි උපසමානුස්සතිය කරමු. ඊළඟට නිර්වාණය අනුස්සති කරමු. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ
සබ්බ උපදි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානಂತಿ. එයමයි ශාන්ත, එයමයි ප්‍රණීත. එනම් සියලු සංස්කාර ධර්මයන්ගේ සංසිඳීම නම් වූ කෙලෙස් නම් වූ සියලු උපදීන්ගේ අත්හැරීම නම් වූ තණ්හාවගේ නිර්වශේෂ ප්‍රහාණය නම් වූ නොයල්ම ඇත්තා වූ සසර දුකින් නිදහස් වූ නිර්වාණ ධාතුව. එය ශාන්තයි ප්‍රණීතයි. අප විසින් දාන සීල භාවනාමය වශයෙන් නිරන්තරයෙන් සිදු කරන්නා වූ මේ සියලු කුසල ධර්මයෝ මේ උතුම් නිර්වාණ අවබෝධය පිණිසම පාරමිතා බවට පත්වේවා. සාදු සාදු සාදු. මහත්ය දෙවියන්ට පින් දෙන්නද මම? හොඳයි. හොඳයි. පින් දෙන්න. අපි සෑම සියලුම දෙනා එකමුතුව දෙවියන්ට පින් දෙමු. පරලෝසපත් ඥාතීන්ට පින් දෙමු. ප්‍රාර්ථනා වාක්‍ය කියලා වැඩසටහන නිමා කරමු. පළමු කොට දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකා චිරං රක්ඛන්තු ත්වං සදා. පරලෝසපත් ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අපි මෙසේ ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුජ්ජතු. සාදු සාදු සාදු. අද දවසේත් අප කෙරේ මහත් කරුණාවෙන් ජයන්ත මහත්මයා විශාල දහම් පරයයක් පැහැදිලි කරලා දුන්නා. ඒ දහම් වටහා ගන්නකොට අපිට තේරෙනවා පටිච්ච සමුප්පාදයේ තියෙන වටිනාකම. ධර්මය අවබෝධ කරගන්න නම් අපිට අභිධර්මයේ තුලින් කොතරම් ධර්මයට ලං වෙන්න පුළුවන්ද කියන අවබෝධයක් ඇති වුණා. ඒ ධර්මය අහගෙන යනකොට සෑම දිනම සාධනවම අහන්න නැති අප විසින් රැස් කරගත්තා වූ ඒ ධර්ම ශ්‍රවණය මේ වශයෙන් රැස් කරගත්තා වූ සියලුම කුසලානිසංස ඔබතුමාට අපි ඊටාම කෘතවේදීව අනුමෝදන් කරනවා. ඒ වගේම ඔබතුමා සතු සියලු කුසල් බලයෙන්ොත් අද දිනයේ ධර්මදේශනාමය කුසල් බලයෙන්ොත් අතීත සසර පටන් රැගෙන එන්නා වූ සියලු කුසල් බලයෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලබන්නට හේතු වේවා වාසනාව වේවා. මේ ආකාරයට බොහෝ දෙනෙකුට නිවන් පසක් කර ගැනීමට කරා යන්නට අවශ්‍ය ආධාර උපකාර කරන්නටත් කරන්නා වූ අනේක විද සාසනික සේවාවල් නිරුපද්‍රිතව කරගෙන යාමටත් අවශ්‍ය ධෛර්ය, ශක්තිය, වීරිය, භාවනා ඥාන මුදුන්පත් වේවා. කිසිම බාධාවකින් තොරව ඒවා කරගෙන යන්නට අවශ්‍ය දීර්ඝායුෂ ලැබේවා. ඒ වගේම පතන උතුම් බෝධියකින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින් හේතු වේවා වාසනාව වේවා. ඔබතුමා ධර්මය ඉගෙන ගත්තා වූ අතිපූජනීය ස්වාමින් වහන්සේලාට ගුරු උතුමන්ට අපට උපකාර කර සියලු කල්යාණ මිතුරු මිතුරියන්ටත් ඒ වගේම නෝනා මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන්ටත් දෙමව්පියන්ටත් පරලෝසපත් යම්තාක් ඥාති මිත්‍රාදීන්ටත් අපි මේ කුසල් කෘතවේදීව අනුමෝදන් කරනවා. ඒ සෑම සියලුම දෙනාත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබත්වා. පරලෝසපත් ගුරු උතුමන් නෑදෑ හිත මිතුරන් සුගති වලින් සුගති භූමිය වලටමපත් වෙත්වා. ඒ සෑම සියලුම දෙනාටත් ඉතා ඉක්මන් ජීවිතවලදී පතනාරින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ සියලු කුසල් හේතු වේවා වාසනාව වේවා. සහභාගී වුණු ඔබ සැමටත් අපට උදව් උපකාර කරන්නා වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ගුරු උතුමන්ට පවුල්වල සැමට යම්තාක් උදව් උපකාර කරන කල්යාණ මිතුරු මිත්‍රයන්ට අපට ධර්මය ලබා දීලා පරලෝසපත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සෑම දිනාටත් අපි මේ සියලු කුසල් කෘතවේදීව අනුමෝදන් කරනවා. ඒ සෑම සියලුම දිනාත්
සුජීවත්ව ඉන්න සෑම දෙනා නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබත්වා. ඒ වගේම පරලෝසපත් ඥාතිහු සුගති වලින් සුගති වලටමපත් වේවා. ඔබ අප සැමටත් ඒ සියලු දෙනාටත් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ සියලු කුසල් උපනිශ්‍රේ සම්පතක්ම වේවා. තෙරුවන් සරණයි. ඕම් පින් ඔබතුමීට. සාදු ඔබතුමියට ගොඩක් පින් සිද්ධ වේවා. මොදේ කරා සිය දිනාටම තෙරුවන් සරණයි. සියලු දිනාටම